නිවන් මඟ විවර කෙරෙන මෙම සද්ධර්ම දේශනා සිදු කරනු ලබන්නේ ගණේ මුල්ල ආනන්ද බෝධි ධර්මායතනාධිපති පූජ්‍ය පාතේගම සුමන රත්න ස්වාමින් වහන්සේ විසිනි. මෙම ධර්ම දේශනා මුදලට විකිණීමට හෝ ලාභ ලැබීම පිණිස සඳහා වන සියලු ආකාරයේ උපුටා ගැනීම නැවත පළ කිරීම සඳහා නොව ධර්ම දානය පිණිසයි. පංචශීලයේ සමාදන් වෙන নমස්කාරය කියන්නේ හැමතැනම. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတဝေရမဏီสิกขาပဒံ สมาธิยามิ อทินนาดานาเวรมณีสิกขาปดัง สมาธิยามิ กาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดัง สมาธิยามิ มุสาวาทาเวรมณีสิกขาปดัง สมาธิยามิ สุราเมรยมัจจปมาดัตถานาเวรมณีสิกขาปดัง สมาธิยามิ เมติสรณสหิตวูปัญจศีลธรรมยමාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා. සාදු කියන්න. මේ විදිහට කියන්න. පංචමාරේ ජිතෝ නාතෝ පත්තෝ සම්බෝධි මුත්තමං චතුසච්ඡං පකාසේති මහාවීරං නමාමං ඒතේන සච්ච
වච්චේන සබ්බේ මාරා පලායන්තු අනාදිමත් කාලයක සිට ලොව පහළ වූ බුදු පසේ බුදු මහරහතුන් කෙරෙහිද සිල්වත් ගුණවත් උතුමන් කෙරෙහිද වැඩිහිටි ගුරුවර දෙමව්පියාදීන් කෙරෙහිද මාගේ සිතින් කයින් වචනයෙන් සිදු සියලු කර්ම දෝෂවලට මම සමා කරගනිමි මට සමාවන සේක්වා දෙවනුවද මම සමා කරගනිමි මට සමාවන සේක්වා තුන්වෙනුවද මම සමා කරගනිමි මට සමාවන සේක්වා බන්තේ සංසාර වඩ්ඩ දුක්ඛතෝ මෝචනත්තාය කම්මට්ටානං යාචාමි ඉමහං බන්තේ අත්තභාවං තුම්හාකං පරිචජාමි මට විදර්ශනා ඥාන ඥාන මාර්ග ඥාන ඵල අවබෝධ වෙත්වා පින්වත්නි බුදුරජාණන් වහන්සේ නිවන් අවබෝධ කරගන්න සියලු දෙනා වෙනුවෙන් එකම පරිසරයක් දේශනා කළා නැහැ. ඒ පරිසරය කියන එක එහෙම නැත්නම් ප්‍රතිරූප දේශ කියන එක සම්බන්ධ වෙන්නේ තම තමන්ගේ චිත්ත ස්වභාවයට අනුව. සංසාරේ තමන් සිත පැවැත් වූ ආකාරයත් වර්තමානයේ ඊට අනුකූලව තමන්ගේ චිත්තසංතානය පවතින ආකාරය අනුව තමයි බුදුරජාණන් වහන්සේ පතිරූප දේශ වාසය දේශනා කළේ. ඒ පතිරූප දේශයට අනුකූලව චරිතය තේරුම් අරගෙන චරිතයට අනුකූලව මෙනෙහි කිරීම
විදර්ශනානුකූලව බැලීම තමයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තිබෙන්නේ. ඒ නිසා කෙනෙක් කල්පනා කළොත් පොදුවේ සියලු දෙනාටම අරඤ්‍යගතව වාසය කිරීම සුදුසුයි කියලා එහෙම එකක් බුදුහාමුදුරෝ දේශනා කළා නැහැ. කෙනෙකුට ආරණ්‍ය සේනාසනය සුදුසු වෙන්න පුළුවන්. තව කෙනෙකුට හිස් කාමරයක් සුදුසු වෙන්න පුළුවන්. තව කෙනෙකුට Taman ජීවත් වෙන නිවහනම සුදුසු වෙන්න පුළුවන්. සමහර විට තවත් කෙනෙකුට නගරයේ වුණත් සුදුසු වෙන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ ප්‍රතිරූපයේ ඒ චරිතයට අනුකූලව ගොඩනැගෙන දෙයක් හැටියට තමයි දේශනාවේ සඳහන් කරලා තිබෙන්නේ. එතකොට පින්වත්නි වැඩි දෙනෙක් කල්පනා කරන්නේ අපිට මේ ජීවත් වෙන පරිසරය තුල නිවන් මාර්ගයේ විවෘත කරගන්නට බාධාවක් කියන අදහස තමයි තිබෙන්නේ. එහෙම කල්පනා කරලා සමහර විට වනාන්තරගත වෙන්න හිතන්න පුළුවන්, වනාන්තරගත වෙන්න පුළුවන්. ඒ ගත වුණු කෙනෙකුත් පින්වත්නි ප්‍රතිරූපය තමන්ගේ චිත්තසංතානයට අනුකූලව තේරුම් නොගත්ත නිසා අරඤ්‍යගත පරිසරයේදී වුණත් තමන්ගේ සිත සංසුන් කරගන්නට බැරි වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ එක්තරා වෙලාවක භික්ෂුන් වහන්සේට දේශනා කළ මහණෙනි දුබලාට වනපත් දේශනාව මම දේශනා කරනවා. ඒ කියන්නේ මේ ආරණ්‍යගතව වාසය කිරීම පිළිබඳ. මහණෙනි නුඹලා තමන්ගේ චිත්තසංතානය හරියට තේරුම් නොගත්තොත් ඒ තේරුම් නොගත්ත කෙනාට මේ වනාන්තර සේනාසනය එහෙම නැත්නම් ආරණ්‍යගත සේනාසනය ඊටාම අමාරු දෙයක්, අපහසු දෙයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ මොකද ඒ වනාන්තරය විසින් ඒ තනත්තාගේ හිත පැහැර ගන්නට පුළුවන් කියලා බුදුහාමුදුරෝ දේශනා කළා වනපත් දේශනාවේදී. ඒ මොකද පින්වත්නි නිවන් අවබෝධ කරන කෙනාට අපි පාවිච්චි කරන වචනේ යෝගාවචර කියන එකනේ. ඒකේ තරම් සුදුසු වචනයක් නෙමෙයි. නමුත් අපි පොදුවේ දැනට පාවිච්චි කරන යෝගාවචර කියන වචනේ. ඒ යෝගාවචරයා වනාන්තරගත වුණාම පිපෙන මල වගේම පරවෙන මලත් Tamanගේ දර්ශනයට යොමු වෙන්න ඕන. පිපෙන මල විතරක් Tamanට මෙනෙහි කළොත් එතනින් බුදුහාමුදුරෝ දේශනා කරනවා Tamanගේ සිත බැහැරට ගමන් කරනවා අරමුණෙන්. එක්තරා භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන් අරගෙන වනාන්තරගත වුණා. වනාන්තරගත වෙලා තමන් බණ භාවනා කරමින් වාසය කරන ගමන්ම සවස් කාලේ ඒ වනාන්තරයේ තියෙන විලකට බැහැලා ඒ විලේ තියෙන නෙළුම් මලක් සිඹිනෝ. ඒ ආරණ්‍යයට අධිග්‍රහිත කිසියම් දේවතාවෙක් බුදුරජාණන් ඒ භික්ෂුන් වහන්සේට පැහැදිලි කරනෝ මහාන ඔබ ආයක නෙවෙයි මේ කරන්නේ, ඔබ දැන් සුවඳ හොරෙක් බවට පත් වෙලා තියෙනවා. සුවඳ හොරෙක්. එතකොට මේ ස්වාමීන් වහන්සේට Tamanට ආපහු නැවත අර පියවි සිහියට ආවා. ඒ පියවි සිහිය කියන එක ඉතා ගැඹුරු එකක් පින්වත්නි. අපි පියවි සිහිය කියලා කියන්නේ මේ ඉන්ද්‍රිය පිනවන තරට.
දේශනාව තුල පියවි සිහිය කියන්නේ ඒක නෙමෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම්කිසි කෙනෙක් Tamanගේ සිත සංසුන් කරගන්න පරිසරයකට ගියාට පස්සේ Tamanට පෙර නූ ආකාරයට සිහිය පිහිටවන්න පුළුවන් නම් Tamanට පෙර නූ ආකාරයට සිත එකඟ කරගන්න පුළුවන් නම් සමාධිය ඇති කරගන්න පුළුවන් නම් Tamanට පෙර නූ ආකාරයට ආසව ධර්ම නුවණින් බලන්න පුළුවන්කමක් තිබෙනවා නම් ඒ ආසව ධර්ම කියලා කිව්වේ කාමාසව, භවආසව, අවිජ්ජාසව, දිඨාසව කියන ආසව. ඒ ආසව ධර්ම නුවණින් බලන්න පුළුවන්කමක් තිබෙනවා නම් අන්න එම පරිසරය මහණෙනි නුඹලාට ප්‍රතිරූප දේශ වාසයයි. එතකොට තවත් කෙනෙකුට ඒක එසේ නොවෙන්න පුළුවන්. දැන් වනාන්තරගත වෙච්ච කෙනෙකුට ඒ වනාන්තරයේ තියෙන සමහර දේවල් දැක්කහම පෙර නොතිබුණු අර Tamanට සිහිය පිහිටව ගන්නට හැකියාවක් ලැබෙනවා. තව කෙනෙකුට නොහැකියාවක් තියෙනවා එතන. ඒ හැකියාව ලැබෙන්නේ නැහැ. තව කෙනෙකුට මේ පරිසරයේදී හිත සමාධිගත කරගන්න පුළුවන්කමක් තියෙනවා. තව කෙනෙකුට ඒක කරන්න පුළුවන් කමක් නැහැ. තව කෙනෙකුට පින්වත්නි එතන අර ආසව ධර්ම නුවණින් බලන්ට හැකියාවක් තියෙනවා. තව කෙනෙකුට ඒ හැකියාව ඇත්තේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ නොහැකියාව ඇති යම් පැවිදි කෙනෙක් හෝ ගිහි කෙනෙක් අරණ්‍යගත වෙලා නිවන් සොයනව නම් ඒ තැනත්තාගේ සිත වනාන්තරය විසින් පැහැරගෙන තිබෙනවයි කියලා උන්වහන්සේ වනපත්ත දේශනාවේදී දේශනා කළා. එතකොට ඒ මොකද පින්වත්නි අපි දන්නේම නැතුව සමහර විට වනාන්තරේ ස්වභාවයෙන් පිපිලා තිබෙන මල් වර්ග දැකලා රූප සොරෙක් බවට පත් වෙන්න පුළුවන්. මේක ලස්සනයි කියලා සිතිවිලි පහල කරන්න පුළුවන්. ඒ වගේම මේ මල ඉඹලා සුවඳ හොරෙක් බවට පත් වෙන්න පුළුවන්. මේ මල හරි සුවඳයි කියලා. ඒ වගේ මේ මල අතින් ස්පර්ශය කළා මේක හරි මෘදුයි කියලා ස්පර්ශයේ පිළිබඳ හොරෙක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ගලන දොලකට ගිහිල්ලා ඒ දොලෙන් ස්නානය කරලා මේක හරි සිසිලසයි කියලා අර ස්පර්ශයේ පිළිබඳ හොරෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ වගේම වනාන්තරයේ තියෙන නොයෙකුත් වන පලාපල, ගෙඩි, මුල් ಜಾති අනුභව කිරීමෙන් මේවා කවදාවත් අනුභව නොකරපු මිහිරි පලාපලයි කියලා රස සොරෙක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට අර නෙළුම් මල සිපගත් භික්ෂුවට අර දේවතාව ප්‍රකාශ කළේ ඔබ සුවඳ සොරෙක් කියලා. එතකොට පින්වත්නි යම් කෙනෙකුගේ ඇස රූප වෙත ගිහිල්ලා රූප සොරෙක් වෙනවා නම් නහය සුවඳ වෙත ගිහිල්ලා ගඳ සොරෙක් බවට පත් වෙනවා නම් දිව අර වන පලාපල වලට ගිහිල්ලා රස සොරෙක් බවට පත් වෙනවා නම් අර සිසිල් දිය දහර නිසා ස්පර්ශ සොරෙක් බවට පත් වෙනවා නම් මේ ආදී වශයෙන් බුදුහාමුදුරෝ දේශනා කළ මේ ඉන්ද්‍රිය පහම වනය විසින් පැහැර ගන්නවා. එයාට අර පෙර තිබුණු තරම්වත් සිහිය පිහිටවා ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. පෙරති වූ ප්‍රමාණයටවත් සිත එකඟ කරගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. සමාධිය දියුණු කරගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. පෙරති වූ ප්‍රමාණයටවත් කාමාසව භවාසව
ditthi ආසව අවිජ්ජා ආසව කියන ආසව ධර්මයන් තමා ළඟ ක්‍රියාත්මක වෙන නුවණින් දකින්නට අවස්ථාවක් නොලැබී යනවායි කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. එතකොට වනපත්ත දේශනාවේදී දේශනා කළේ මේ පරිසරය හොඳයි කියලා යම්කිසි කෙනෙක් තේරුවට අර වනාන්තරය විසින් කෙනෙකුගේ සිත පැහැර ගන්නට පුළුවන් කියලා දේශනා කළේ ඒ නිසා. ඊටා සියුම් විදියට. එතකොට දැන් අර බුදුරජාණන් වහන්සේගේ සමහර දේශනා ශ්‍රවණය කරපු පිරිස මිනිසයන් හැටියට වාසය කරලා ඒ ශ්‍රවණය කරපු පිරිස සමහර විට සමාධියක් නොලබපු පිරිස තාවතින්සාදී දිව්‍ය ලෝකවල උත්පත්තිය ලබනවා කියලා බුදුහාමුදුරන්ගේ දේශනාවල සඳහන් වෙලා තිබෙනවා. උසස් දිව්‍ය ලෝකවල. ඒ තාවතින්සාදී දිව්‍ය ලෝකවල උත්පත්තිය ලැබුවාම ඒ ලැබූ කෙනාට පින්වත්නි මීට වඩා මේ ඉන්ද්‍රිය ග්‍රහණයට හසු වෙනවා. ඇස පිනවීම, කන පිනවීම, දිව පිනවීම, මේ ඉන්ද්‍රිය පහ පිනවීම මීට වඩා තදින්ම බැඳෙනෝ ඒ ග්‍රහණයට අහු වෙනෝ ආසත්ත වෙනවා කියලා උන්වහන්සේ දේශනා කළා. නමුත් අර තාවතින්ස දෙවියන්ට යම්කිසි සිහිනයක් වගේ සල්ප මතකයක් තියෙනවා බුදුහාමුදුරුවෝ මේ විදිහේ දේශනාවක් කරයි කියලා. ඒ දේශනා මොකද්ද කියන එක හරියට අර්ථ විග්‍රහ කරගන්න බෑ. අර එයාගේ ප්‍රතිරූපයට අනුකූලව. එයාට ඒක මතු කරගන්න බෑ. නමුත් යන්තමට නිකන් සිහියට එනවා මේ සුවඳ හොරෙක් වෙන්න එපා, ශබ්ද සොරෙක් වෙන්න එපා, රස සොරෙක් වෙන්න එපා, ගන්ධ සොරෙක් වෙන්න එපා. වනාන්තරය විසින් හිත පැහැර ගන්නෙ මෙහෙමයි කියලා දේශනා කරපේ. අන්න අර ඒ දෙවියත් ඒ වගේ කෙනෙක්. එදා බුදුහාමුදුරුවන්ගෙන් ඒ අහලා අරහාඳුරුවන්ගේ අර ක්‍රියාව දැකලා යම් සිහියක් ඉපදුනා. ඉපදලා ප්‍රකාශයක් ප්‍රකාශ කළා මහාන ඔබ සුවඳ සොරෙක් වෙන්න එපා කියලා. එතකොට පින්වත්නි අන්න නැවතත් අර ස්වාමීන් වහන්සේ පියවි සිහියටපත් වුණා. පියවි සිහිය කියලා කියන්නේ වෙනදා Tamanට සිහිය පිහිටවන්න බැරි වනාන්තරේ ඊටාම හොඳට සිහිය පිහිටව ගන්න හැකියාව ලැබුණා. වෙනදා Tamanගේ හිත සමාධි කරගන්න බැරුව වනාන්තරේ ඊටාම හොඳට Tamanගේ හිත සමාධි කරගන්න පුළුවන්කම ලැබුණා. වෙනදා Tamanට අවිජ්ජා, දිට්ඨි, කාම, භව කියන ආශ්‍රවයන් නුවණින් දකින්ට Tamanගේ ජීවිතය තුළ බලන්න බැරි වෙච්ච උන්වහන්සේට ඒවා දකින්ට හොඳට හැකියාව ලැබුණා. අන්න ඒ හැකියාව ලැබීම තමයි පියවි සිහිය කියලා කියන්නේ. අපි පියවි සිහිය කියලා කියන්නේ පින්වත්නි මේ සම්මත විවහාරයක් විදියට පාවිච්චි කරමින් ජීවත් වෙන ස්වභාවයටයි. ඒක ලෝක සම්මතය. නමුත් ආර්ය විනය තුල පියවි සිහිය කියලා කියන්නේ මෙතන අර නහය සුවඳ වෙත යනවනම් එතන බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒ ඇත්තාට සිහිය නැහැ. හිත එකඟ නැහැ. හිත සමාධියටපත් වෙන්නේ නැහැ. Tamanගේ කෙලෙස් Tamanට දකින්න බෑ. ඒ කියන්නේ පියව සිහිය නෙවෙයි කියන එකයි. රසය දිවට රසය නම් ඒ රසය ඔස්සේ යනවනම්, සුවඳ ඔස්සේ යනවනම්, ස්පර්ශය ඔස්සේ යනවනම් එයාට අර පියවි සිහිය නැහැ. එහෙනම් පියවි සිහිය කියලා දේශනා කරන්නේ ඒවා මනාප අමනාප දෙකම උපේක්ෂාවෙන් බලන්ට පුළුවන් හැකියාව තිබෙන අවස්ථාවේදී තමයි කෙනෙකුට සිහිය එන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ අර යවකලාප සූත්‍රයේදී පින්වත්නි මේක දේශනා කළේ මොකද්ද?
අර මේ සුවඳ සොරා ගඳ සොරා රස සොරා කියන එකම බුදුහාමුදුරෝ දේශනා කළේ මේ උපාදාන සිතිවිල්ල. පංචකාම සම්පත්තීන් කෙරෙහි මේ ඇති කරගන්න උපාදාන සිතිවිල්ල මායයා බැඳුණු බැම්මක්ක කියලා උන්වහන්සේ දේශනා කළා. ඒකට එක වචනයක් බුදුහාමුදුරෝ දේශනා කළා. ඒ එක වචනේ තමයි මේ සිතිවිල්ලෙන් බැඳෙන එකට දේශනා කළා මඤ්ඤනා කියන වචනේ. මඤ්ඤමානෝ භික්කවේ බද්දෝ මාරස්ස. මඤ්ඤනාවෙන් බැඳීම මායයා එකතු වීමයි කියලා දේශනා කළා. එහෙනම් සුවඳ සොරෙක් කියලා කියන්නේ මායයා බැඳීම. රස සොරා කියලා කියන්නේ මායයා බැඳීම. ඊළඟට ස්පර්ශ සොරා කියලා කියන්නේ මායයා බැඳීම. මඤ්ඤනා කියලා කියන්නේ කිසියම් තණ්හා සිටිවිල්ලක්. ඒ තණ්හා සිටිවිල්ල තණ්හාව කියන එක හුදකලාව තියෙන ධර්මයක් නෙවෙයි. ඒකට තව අවශේෂ කෙලෙස් තියෙනවා. තණ්හාව තියෙනවා නම් එතන බුදුහාමුදුරෝ දේශනා කරන දිට්ඨියක් තියෙනවා. දිට්ඨි සම්පයුක්ත ක්‍රියාවක්. දිට්ඨියක් තියෙනවා. ඊළඟට මාන කියන එක තියෙනවා. මාන කියලා කියන්නේ අර මැනීමක් තියෙනවා. මේක හොඳයි සැපයි නිට්ටයයි සුඛයි ආදී වශයෙන් මැනීමක් තියෙනවා ඒ සිටිවිල්ල. එතකොට තණ්හාව සහිත දිට්ඨිය සහිත මැනීම් සහිත සිටිවිල්ල තමයි අර ඉන්ද්‍රිය පහ තුල ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒක ක්‍රියාත්මක වෙන පරිසරයක් නම් ඒ පරිසරය පතිරූපදේශ වාසයක් නෙවෙයි. අන්න පතිරූපදේශ වාසෝච කියලා දේශනා කරා නම් මංගල කාරණයක් වෙන්නේ පතිරූපදේශ වාසයක් වුණොත් පමණයි. නැත්තම් ඒක මංගල වෙන්නේ නැහැ. මොකද මඤ්ඤමානෝ භික්ඛවේ බද්දෝ මාරස්ස. මරණය හා බැඳුණු බැම්මක් නිසා ඒක මංගල කාරණයක් බවට පත් වෙන්නේ නැහැ කියන එක අපි තේරුම් ගන්නට ඕන. එතකොට ඥානවන්ත මිනිස්සෙක් තමන්ගේ පතිරූපදේශ වාසය තෝරගන්නේ අර ලෝක සම්මතයට අනුව මේ කැලේ හොඳයි, කාමරේ හොඳයි, ආරාමයේ හොඳයි කියන අදහසින් නෙවෙයි. තමන්ගේ මනසේ ක්‍රියාත්මක වන ධර්මතා උඩ ඒව පාලනය කරගන්නට, ඒව තේරුම් ගන්නට පුළුවන් තැන තමයි එයාට සුදුසු පරිසරයේ හැටියට බුදුහාමුදුරෝ දේශනා. එහෙනම් පොදුවේ කාටත් එකම පරිසරය නෙමෙයි බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව. අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා කියලා දේශනාවල තියෙනවා. ඒ වුණාට අර වනපත්ත දේශනාවේදී පැහැදිලි කරන්නේ කාටත් ආරණ්‍ය සුදුසු වෙන්නේ නැහැ. එතකොට කියන ඊතා ඈත ආරණ්‍යයේ විසීම අපාරුය. වනය සිත පැහැර නොගෙන වනය තුල ජීවත් වීම අපහසුය. පෙර නොඋනා වූ සිහිය පිහිටවා ගන්නට, සිත එකඟ කරවන්නට, ප්‍රඥාව දියුණු කරගන්නට පුළුවන්කම ඊතා අපහසුය. මේ විදියට වනපත්ත දේශනාව දේශනා කරනවා. දැන් කෙනෙකුට කැලේට යන්න ඕනේ කියලා ඈත කැලේකට, මැද කැලේකට, මහ කැලේකට යන්න ඕනේ කියලා සිතවිල්ලක් පාස වෙන ඒකත් දුර්ලභ තමයි. ඊළඟට වනය විසින් හිත පැහැර නොගෙන වාසය කිරීම ඊටත් වඩා දුර්ලභය. ඊළඟට දේශනා කරනවා පෙර නොඋනා වූ සිහිය පිහිටවා ගන්නට හැකියාව ලැබෙනවා නම්, සමාධිය පිහිටවා ගන්නට හැකියාව ලැබෙනවා නම්, ආශ්‍රව ශ්‍රය කරන්නට හැකියාව ලැබෙනවා නම් එය ඊටත් වඩා දුර්ලභය කියලා බුදුහාමුදුරුවෝ වනපත්ත දේශනාවේදී දේශනා කරනවා. එතකොට මේ හැම දේශනාවකින් ඊටාම පැහැදිලිම කාරණේ තමයි පින්වත්නි, Tamanගේ මේ සිතිවිල්ල මනසේ සිද්ධ වෙන මේ ක්‍රියාවලිය තේරුම් ගන්නට පුළුවන්
මානසික තත්ත්වෙන් හැමතිස්සෙම වාසය කරන්න ඕනේ කියන එක. එතකොට ඒ වාසය කියන එක වාසය කරනවා කියන වචනෙන් තේරුම් වෙන්නේ වාඩි වෙලා ඉන්නෝ නිදාගෙන ඉන්නෝ කියන එක විතරක් නෙවෙයි. ඉරියව් හතරම පවත්නවා කියන එකයි. වාඩි වෙලත් ඉන්නෝ හිටගෙනත් ඉන්නෝ ඊළඟට ඇවිදිමින් ඉන්නවා නිදාගෙනින් ඉන්නවා. මූලික වශයෙන් සියලු දෙනාම ඉරියව් හතරක් ඒ ඉරියව් හතරෙන්ම වාසය කරන විට ඒක ප්‍රතිරූපදේශ වාසයක් බවට පත් වෙන්නේ පින්වත්නි අර විදියට Tamanගේ මනසේ ක්‍රියාකාරීත්වය හරි විදියට තේරුම් ගත්තොත් විතරයි. එහෙම නුනොත් එයා ඇවිදින කොටත් පියවිසියට එන්නේ නැහැ. වාඩි වෙලා ඉන්න කොටත් පියවිසියට එන්නේ නැහැ. හිටගෙන ඉන්න කොටත් පියවිසියට එන්නේ නැහැ. ඊළඟට එයා නිදා ගන්න කොටත් පියවිසියට එන්නේ නැහැ. ඊළඟට ආපහු පියවිසිය ඊළඟට කතා කිරීම, ක්‍රියා කිරීම, සිතිවිලි පහල කිරීම, ඒ හැම තැනකම පියවිසිය. ඊළඟට තවත් ටිකක් එහාට යනකොට ඇස කන නාසය දිව ශරීරය මන කියන ආයතන හසුරවන තැන. අන්න ඒක තමයි පරිසරය. ඒක අර සුවඳ හොරෙක් රස සොරෙක් බවට පත් නොවි මේ ඉන්ද්‍රිය හසරවීමට යම් තැනක් සුදුසු වෙනව නම් ඒ සුදුසු වෙන තැන තමයි පින්වත්නි පතිරූපදේශ වාසෝච. ඒක මංගල කාරණයක්. ඒක මංගල වෙන්නේ මොකද අර මඤ්ඤණාවෙන් බැඳෙන්නේ නැති නිසා. එහෙනම් අපි කොච්චර ප්‍රතිරූපදේශ වාසයක් කියලා පිටින් ගත්තත් මඤ්ඤණාවෙන් බැඳෙනවා නම් මඤ්ඤමානෝ භික්කවේ බද්දෝ මානස්ස ඒකෙන් බැඳෙනවා නම් බුද්ධ දේශනාවට අනුව පින්වත්නි ඒක මංගල කාරණයක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ. අපිට සම්මත කරගන්න පුළුවන් දැන් මං විවේකයෙන් තමයි ඉන්නේ කියලා. ඒ සම්මුති කතා එතන හරියන්නේ නැහැ. නිවනත් එක්ක ඒව හරියන්නේ නැහැ. නිවන් අවබෝධ කරනකොට ඇතුලේ ක්‍රියාකාරීත්වය කෙනෙක් හොඳින් තේරුම් ගන්නට උවමනා කරනවා. එතකොට එක්තරා භික්ෂුන් වහන්සේ නමක් පින්වත්නි වනාන්තරේ වනාන්තරගත වෙලා ඒ විදිහට භාවනා කරනවා. භාවනා කරනකොට උන්වහන්සේටත් අර පෙරනෝ ආකාරයට මේ සිහිය පීඨවන්ට බෑ වනාන්තරයට ආවයි කියලා. ඒ අවස්ථාවේදීත් අර සංවේගයේ යම්කිසි කෙනෙක් ඉපදෙවුවට පස්සේ උන්වහන්සේට ලොකු සංවේගයක් හටගත්තා. දැන් සංවේග කියන වචනේත් තියෙනනේ. සංවේග, ධර්ම සංවේගය, පහන් සංවේගය. ධර්ම සංවේගය කියලා කියන්නේ ධර්මතාවයන්ගේ ඉපදීම, බිඳීම, දැකීමෙන් හටගන්නා වූ උපේක්ෂා සාගත තත්වයකට තමයි ධර්ම සංවේගය කියලා. රහතන් වහන්සේලා ධර්ම සංවේගය ඇති කරගන්නෝ මරණය දැකලා එහෙම නැත්නම් පිරිනිවීම දැකලා කියලා බණ පොතේ සඳහන්. නිකම්ම සංවේගය කියලා කියන්නේ මොකද්ද? අර තමන් ආපු කාර්ය අමතක වෙච්ච කෙනාට මතක් කර දීම තමයි සංවේගය කියලා කියන්නේ. දැන් අපි භාවනාවක නිරත වෙලා ඉන්නවා නම් දැන් මේ නිවන් මාර්ගයනේ කතා කරන්නේ. භාවනාවක නිරත වෙලා ඉන්නවා නම් වෙන දෙයක් එයාගේ සිත පැහැරගෙන යනවා. වෙන පැත්තකට යනවා. යනකොට ඥානවන්ත සත්පුරුෂයෙක් එයාට ඒක නැවත මතක් කරලා දෙනවා. මතක් කරලා දෙනවා. ඒ මතක් කරලා දුන්නාම සංවේගයක් හට ගන්නවා. සංවේගයක් හට ගන්නවා කියන්නේ අයියෝ මම මේ කොතනද හිටියේ? මම ඉන්න ඕන මෙතනයි. දැන් මම හිටියේ මේ අහවල් තැන කියලා සංවේගයක් හට ගන්නවා. අන්නේ සංවේගයක් හටගත්තාම
පින්වත්නි එයා නැවතත් අර තමන් ආපු කාර්යෙහි යෙදෙනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේ අසුභ භාවනාවේ මේ අසුභ භාවනාව අසුභ නිමිත්ත මේ ශරීරයේ පිළිබඳ අසුභ නිමිත්ත මෙනෙහි කරමින් වාසය කරනකොට උන්වහන්සේට මේක කෙරෙහි ඇති වුණා පින්වත්නි නැවතත් පහන් සංවේගය කියන එක. පහන් සංවේගය කියලා කියන්නේ දැන් මේ නිමිත්ත හරි විදියට ආපු නිසා අර ආමිෂ සතුටට වඩා නිර්ආමිෂව හටගත්තා වූ පහන් සංවේගය. ලොකු සතුටක් හිතට අර ප්‍රීති ඒකාග්‍රතා කියලා පෙන්වන තැනක් ලොකු සතුටක් ලැබුණා. ඒ සතුට නිසා උන්වහන්සේට අර රෑදවල් ගත වෙනව දැනුනේ නැහැ. දැන් රෑ වෙලා ආපහු මේ පහන් වෙලා තියෙනවා ආයි දවල් වෙලා තියෙනවා එහෙම ගත වෙන්නේ නැහැ මේ පහන් සංවේගය නිසා. එතකොට ඒ දැනෙන්නේ නැති නිසා උන්වහන්සේ ආහාර ගත්තේ නැහැ. ආහාර ගැන යම්කිසි අදහසක් ආවත් කල්පනා කරා අනේ මේ ආහාර ගන්න කාලේ ගත කරන එකට වඩා හොඳයි ඒ වෙලාවෙත් මම මේ අසුබයම මේ භාවනාවෙම යෙදෙන්න ඕනේ කියලා උන්වහන්සේ කල්පනා කරනකොට උන්වහන්සේ අර දවස් කීපයක් ආහාර නොගැනීම නිසා පින්වත්නි මේ ශරීර ඉන්ද්‍රිය කියන එක වෙන එකක් නේ. මන ඉන්ද්‍රිය කියන එක වගේ නෙවෙයි ශරීර ඉන්ද්‍රිය. ශරීර ඉන්ද්‍රියට මේ ආහාර රූප කියන ඒවා ඕන. ආහාරයෙන් හැදෙන රූප කොටසක් තියෙනවා මේ ශරීරෙන්. ඒක නැති වුණොත් ඒ රූප කොටස හැදෙන්නේ නැහැ. ඒ නැති නිසා උන්වහන්සේ අපවත් වුණා. අපවත් වෙලා එවෙලම ගිහිල්ලා අර තාවතින්සේ උත්පත්තිය ලැබුවා. දැන් මේ තාවතින්සේ උත්පත්තිය ලැබලා එතන උන්වහන්සේට මේක සිහිනයක් වගේ. ඒ සිහිනයක් වගේ නිසා උන්වහන්සේට සිතිවිල්ලක් ආව එක සැරේට. මොකද්ද? අච්චරාගණ සංගුට්ටං. මේ දිව්‍ය අප්සරාව පිසාච ගණ සේවිතා. මේ පිසාචයෝ ටිකක් වගේ මාව මොකද මේ පිරිවරාගෙන වට කරගෙන ඉන්නේ. මේ අප්සරාවන්, ඒ කියන්නේ දිව්‍ය අප්සරාවන් දැක්කේ තමන් දැහැ ගන්නාපු පිසාචයෝ ටිකක් වගේ. පිසාචයෝ ටිකක් වගේ වටේ ඉන්නේ. වහා කිසියම් ලැජ්ජාවක් වගේ දෙයක් ඇති වෙලා අර තිබුණු ගොරෝසු රෙද්දක් පින්නත් එතෙන්ට නොගැලපෙන රෙද්දක් අරගෙන සිවුරක් විදියට කරේ දාගත්තා කියලා සඳහන්. එතකොට අර ඒ සූත්‍රයේ තියෙන දිග විස්තර මේ අර දිව්‍යාප්සරාව කියවලු දැන් මේක දැකලා මේ හාන්ද්‍රෝ කෙනෙක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. දැන් මෙතන මේ මහානකම් රකින්න තැනක් නෙවෙයි. දැන් මෙතන කන්සප විඳින තැනක් කියලා මේ හාමුදුරන් බලගා ඒ හාමුදුරුවෝ අර 100ට එන්නේ අර තමන් භාවනා කරමින් හිටි අර පහන් සංවේගය පහවෙන්ටත් කලින් බුදුහාමුදුරුවෝ ළඟට වහාම ගිහිල්ලා අර සිතේ පහළ වුණු දේව ප්‍රකාශයටපත් කළා. අච්චරාගණ සංගුට්ටං පිසාච ගණසේවිතා. බුදුහාමුදුරුවනේ මම පිසාචෝ ටිකක් පිරිවරාගත්තා හිටිය හැටි මාව ඩෑ ගන්න. වනන්තං මෝහනං නාම කතං යාත්‍රා භවිස්සති. වනාන්තං කිව්වේ වනාන්තරේ. දැන් තමන් හිටියේ වනාන්තරේනේ. මෝහනං නාම මට මේ වනාන්තරය මාව මුලා කරලා තියෙනවා. කතං යාත්‍රා භවිස්සති මට මේකෙන් ඉක්මව යන්න මගේ බුදුහාඳුරනේ මාර්ගය කියලා බුදුහාමුදුරන් ප්‍රකාශ කළා. එතකොට බුදුහාමුදුරු සුවල්පයක් බලනකොට මේ අහවල් තැන භාවනා කරමින් ඉදි ස්වාමීන් වහන්සේ මේ තවතිසාදේලෝ සමාධියක් ලබා ගත්තේ නැති නිසා බ්‍රහ්ම ලෝකේ ගියේ නෑ වාසනාවකට තවතිසාවට ගියා. උන්වහන්සේට අර අච්චර සැප සම්පත් එර්දියෙන් ඒ කියන්නේ සියල්ලක්ම පහළ වෙලා තිබිද්දි
ඒක මතකයට ආවෙන්නේ අර බුදුහාමුදුරු උගන්වපු දේ විතරක් මතකයේ තිබුණ නිසා එතන දිව්‍යාප්සරාවන් දැක්ක පින්වත්නි මල පෙරේතයෝ ටිකක් වගේ. Taman අර එතකොට ඒකි සඳහන් වෙන්නේ නැහැ මොකද්ද මේ කළ භාවනාව කියලා. නමුත් අර මම තමයි කිව්වේ අසුභ භාවනාව. ඒ අසුභ භාවනාව කියලා කිව්වේ අසුභ භාවනා කරන එක්කනට තමයි එහෙම දකින්න පුළුවන් වෙන්නේ. ඒ නිසා උන්වහන්සේ අසුභ භාවනාව කරමින් වාසය කරන්නට ඇති. එතකොට වනන්තං මෝහනං නාම දැන් මේ වනාන්තරයෙන් තමන්ගේ හිත පැහැරගත්තේ නෑ වනාන්තරය. උන්වහන්සේ රස සොරෙක්, ශබ්ද සොරෙක්, ගන්ධ සොරෙක්, රස ස්පර්ශ සොරෙක් බවට පත් වුණේ. ඒ නිසා වනාන්තරයේ උන්වහන්සේගේ හිත පැහැරගත්තේ නෑ. වනාන්තරේ පැහැරගත්තේ නැති වුණාට සංසාරය නැමැති වනාන්තරය වනන්තං මෝහනං නාම සංසාරය නැමැති වනාන්තරය අතරමං වෙලා ඉන්න. ඒ කියන්නේ මේ සංසාරය නැමැති වනාන්තරය පුංචි එකක් නෙමෙයි. ඒක මේ අවිද්‍යාවෙන් යුක්ත වට වෙච්ච විශාල එකක්. ඒකි මුලා වෙලා ඉන්නවා. ඉතින් මේ සංසාර වනාන්තරය ඊටාම ගැඹුරු එකක් පින්වත්නි මේ බණපදයේ තියෙන වනන්තං මෝහනං නාම. මේ වනාන්තරය මා මුලා කළා තියෙනවා. මොකද්ද එතකොට වනාන්තරේ අර Taman කමටහන් ගත්ත වනාන්තරේ නෙමෙයි. මේ සංසාරය නැමැති වනාන්තරය වනන්තං මෝහනං නාම මා මුලා කළා තියෙන බුදුහාමුදුරුවෝ. ඒ මොකද මම පැතූ දෙයක් නෙමෙයි මට මේ ලැබුණේ අච්චරා ගණ දඟුට්ටා මේ පිසාචෝ ටිකක් පිරිවලා ගත්තම මම මේව හොයාගෙන ගිය කෙනෙක් නෙමෙයි. ඒ නිසා මම මේ වනාන්තරයේ මාව මුලා කළා තියෙනවා. කතං යාත්‍රා භවිෂති. ඒ නිසා වහාම බුදුහාඳුරනේ මට මේකෙන් ඉක්මව යන්න මාර්ගය කියන්නේ කියලා දේශනා කරා. එතකොට මෙතන ගැඹුරු කරුණු තියෙනවා පින්වත්නි අපි තේරුම් ගන්නට මේ සංසාර වනාන්තරය කියන එක. සංසාරය වනාන්තරයක් වෙන්නේ කොහොමද? ඒකේ අපි මුලා කරලා තියෙනවා සංසාරේ. සංසාරේ අපිව මුලා කරලා තියෙනවා. ඒකේ අවිද්‍යාවෙන් යුක්ත එකක්. එතකොට මේ සංසාරය එහෙම නැත්නම් සංසරණය කියන එක මේ සිත හා බැඳිච්ච ධර්මතාවයක්. මේ ශරීරයට ඒක සම්බන්ධයක් නැහැ. සිත හා බැඳිච්ච ධර්මතාවයක්. එතකොට දැන් බලන්න අපි පාවිච්චි කරන වචනයක් තියෙනවා සංඥා කියලා. සංඥා කියලා කියන්නේ මොකද්ද? යමක්. සංඥා කියලා කියන්නේ සංඥා නාමයක්. අපි පනවගත්ත ප්‍රඥප්ති නාමයක්. අපි අඳුර ගන්න මේකට දොරයි කියන සංඥා නාමය. සංඥාවක් අපි ඇතුළු කරලා. ඊළඟ දොර කියලා අපි අඳුර ගන්න. මේක මේසෙ කියලා අඳුර ගන්න සංඥා නාමය. එතකොට ඒ වගේ සංඥා මහා ගොඩක් එකතු වුණාට පස්සේ සංඥා ස්කන්ධ කියන වචනේ පාවිච්චි කරනවා. ඒක සංඥා ස්කන්ධයක්. මහා ගොඩක්. සංඥා ස්කන්ධයක්. එතකොට මේ සංඥාව යම් කිසි කෙනෙක් අර පනවගත්ත සංඥා නාම උපාදානය කරගත්තොත් අපි ඒකට කියනවා පාවිච්චි කරනවා සංඥා උපාදානස්කන්ධය කියලා. එතකොට සංඥාව කියන එක අර විදියට අපි යමක් තව එකකින් වෙන් කළා හඳුනා ගන්න පාවිච්චි කරපු පනවාගත්ත පැනවීම් ටිකක් සංඥා කියලා. මේ මිනිස්සු මේ ගැහැණු මේ අශ්වයෝ මේ හරක් මේ කුකුල්ලු ආදී කියලා මේ සංඥා ඔක්කොම සංඥා පනවගන්න. එතකොට දැන් මේ සංඥා එක එකතු වුණාම සංඥා ස්කන්ධය සංඥා උපාදානස්කන්ධය කියලා කියනවා. දැන් වනාන්තරය කියන්නේ මොකද්ද? වනාන්තරේ කියන එක හැදලා තියෙන වනාන්තරය කියන එක මොකද්ද? කෙනෙකුට කියන්න පුළුවන් ගහද? වැලද? එහෙම නැත්නම් පර්වතයක්ද? එහෙම නැත්නම් ඒකේ තියෙන දිය පහරක්ද? එහෙම නැත්නම් ඒකේ තියෙන විශාල ආගාධයක්ද?
මොකද්ද? ඒකේ ඉන්න සත්තුද වනාන්තරය. එහෙම ඒ එකකින්වත් පෙන්වන්න බෑ. ඒ ඔක්කොම ටික එකතු වුණාට පස්සේ අපි කියන වනාන්තරය. එතකොට කියන සංඥා ගොඩක් එකතු වෙලා තියෙන වනාන්තරේ. එතකොට සංසාරය කියලා කියන්නේ සංසාර වනාන්තරයත් ඒ වගේ එකක්. සංසාර වනාන්තරේ සංඥා ගොඩක්. සංඥා ගොඩකට තමයි සංසාර වනාන්තරය කියලා කියන්නේ. ඒ නිසා දේශනා කළා වනන්තං මෝහනං නාම. තමන් මුලා කරලා තියෙනවා මේ සංසාර වනාන්තරේ. ඒ කියන්නේ ඇති දෙයක් නෙවෙයිනේ. නැති දෙයකට තමන් මුලා කරලා තියෙනවා. මුලා වෙලා තියෙනවා සංසාර වනාන්තරේ. ඉතින් ඒකෙන් ඈතර වෙන්න මේ ඔක්කොම උත්සාහ කරන්නේ. ඒ නිසා වෙන්න ඕන බුදුහාමුදුරුවෝ අර පණවනකොට ආරඤ්‍යගතෝවා කියලා සම්පූර්ණම මේ වනාන්තරය කියන ඒකත්ත සංඥාවකින් වනාන්තරය කියන ඒකත්ත සංඥාවකින් යුක්තව ඒක පනවලා තියෙනවා. වනාන්තරය ආරඤ්‍යගතෝවා අරණ්‍ය සංඥාව. ඒක බණ පොතේ සඳහන් වෙන්නේ ඒකත්ත ඒකත්ත සංඥාව ඊට පස්සේ ටිකක් ලිහිලි කළා රුක්ක මූලගතෝවා. ඒකත්ත සංඥාව. රුක්ක මූලගතෝවා කියන එකත් ඒකත්ත සංඥාව. ඊළඟට පින්වත්නි ශුඤ්ඤාගාරගතෝවා. ශුඤ්ඤතෝ ලෝකේ කිසිවක් නැත. වනන්තං මෝහනං නාම මේ මුලා කරපු වනාන්තරේ කිසිවක් නැත කියන එක. ගැඹුරුයි ඒක. ශුඤ්ඤාගාරගතෝවා. එතකොට හිස් ගයක් පාළු ගයක් කියන අර්ථය ආවට පින්වත්නි එතන පෙන්නේ සංඥා නිරෝධ මාර්ගය. මොන මාර්ගයද? ඒ කියන්නේ වනාන්තරය නිරෝධ කරලා දකින්න. ඒ නිසා තමයි වනන්තං මෝහනං නාම. මේ වනාන්තරය මම මුලා කරලා තිනෝ කතං යාත්‍රා භවිෂති කොහොමද බුදුහාමුදුරනේ මේකෙන් එතර වෙන්නේ? ඉතින් දැන් බුදුහාමුදුරුවෝ මේක දිහා බලලා බුදුහාමුදුරන්ට මද හිනාවක් ගියා. මිහිත පුබ්බංගම. බුදුහාමුදුරුවෝ මද හිනා වෙන්නේ හැමතිස්සෙම ඉන්නේ. ලොකුවට හිනා වෙන්නේ අපි වගේ. ඒ මද හිනාවක් ප්‍රකාශ කළා බුදුහාමුදුරුවෝ දැන් මේක දිහා බලනකොට ලොකු අකරතැබ්බයක් වෙලා තියෙනවා. උන්වහන්සේගේ හිත වනය පැහැරගෙන නැහැ. නමුත් උන්වහන්සේට ආශ්‍රව ක්ෂය කරන්නට බැරි වුණ නිසා උන්වහන්සේ ආහාර වර්ජණය වෙලා ඉඳලා උන්වහන්සේ ඒකෙන්ම මරණයට පස්සෙලා මේ තවුතිසාවේ ඉපදිලා ලොකු අකරතැබ්බයක් වෙලා තියෙනවා. මේ දිව්‍යාංගනාව පෙරේතයෝ වගේ දැකලා තියෙනවා. දැන් මේක තමයි මා හොයාගෙන ආපහු දුවගෙන ඇවිල්ලා මේ සංසාර වනාන්තරයේ බුදුහාඳුරනේ මං අතරමං වෙලා ඉන්නවා. මං අර වනාන්තරේ නම් අතරමං උනේ නෑ. සංසාර වනාන්තරේ මේකෙන් නම් මට මිදෙන්න හරි අමාරු. ඒ නිසා ඔබ වහන්සේ හොයාගෙන මට කතං යාත්‍රා භවි. මේකෙන් එතර වෙන්න ඔබ වහන්සේම මට කියන්න ඕන. උජුකෝ නාම සෝමග්ගෝ අභයා නාම සාදිසා රතෝ අකූජනෝ නාම ධම්මචක්කේ සංයුතු අනුබුදුහාමුදුරුවෝ කෙටියෙන් දේශනා කරනවා. උජුකෝ නාම සෝමග්ගෝ මහාන ඔබට යන්න තියෙන්නේ කෙලින් මාර්ගයක්. ඇයි එහෙම කිව්වේ හාමුදුරුවන්ට? උන්වහන්සේ දිව්‍ය ලෝක ප්‍රාර්ථනා කර කර හිටිය එක්කෙනෙක්. උන්වහන්සේට ඕනකම තිබුණේ ආසවක්ෂය කරන්නට. මට ඒකාන්ත කොටම නිවන් දකින්න ඕනේ කියන අදහස විතරයි. ඒ නිසා උන්වහන්සේ කියනවා උජුකෝ නාම සෝමග්ගෝ. ඔබට යන්න තියෙන මාර්ගය කෙලින් මාර්ගයක්. ඒක ඇද එකක් නෙවෙයි. ඇද වෙන්නේ මොකද? ඒක ඇද වෙන්නේ මොකද? ඒක ඇද වෙන්නේ පින්වත්නි දෙව් මිනිස් සැප කෙලවර යන්න ගියොත් ඇද වෙනවා. දැන් අද තියෙන්නේ ඔක්කොම දෙව් මිනිස් සැප. එතකොට ඇද මාර්ගය. දැන් බුදුහාඳුර ඇද මාර්ගයක් දේශනා කරන්නේ නැහැ. උජුකෝ නාම සෝමග්ගෝ. මේ මාර්ගය හරි කෙලින් තියෙන එකක්. මොකද්ද මාර්ගය? ඒතේතේ උබෝවන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා. මේ මජ්ක්‍ධිමා පටිපදාවයි උජුකෝ නාම සෝමග්ගෝ. ඍජු මාර්ගය
බුදුහාමඳුරෝ දේශනා කරන සිජු මාර්ගයේ මේ මජ්ක්‍ධිමා පටිපදාව. එතකොට ඒක අර පින්වත්නි දෙකම ස්පර්ශය කරන්නේ නැහැ. මොකද්ද? පිපුණු මල ස්පර්ශය කරන්නේත් නැහැ. පරවුණු මල ස්පර්ශය කරන්නේත් නැහැ. සුඛ වේදනා දුක්ඛ වේදනා කියන දෙකම ස්පර්ශේ නොකර යන මාර්ගයක් උජුකෝණාම සෝමග්ගෝ. එහෙනම් තමන්ගේ සිතිවිල්ල පැහැර නොගන්නවා කියන්නේ සිතිවිල්ල සම්මාදිට්ඨියට ආවා. ඒ කියන්නේ සිතිවිල්ල සම්මාදිට්ඨිය තියෙනවා කියන එක නෙවෙයි කිව්වේ. තමන්ගේ සිතිවිල්ල සුවඳ හොරෙක් බවටවත් ගඳ හොරෙක් බවටවත් රසසොරෙක් බවටවත් නීරසොරෙක් බවටවත් පත් නොවෙනවා නම් ඒ සිතිවිල්ල උජුකෝ නාම සෝමග්ගෝ. ඒක කෙලින් හිතක්. එතකොට දැන් මේ හිත එතකොට ඒක සාමිසද නිරාමිසද? ඒක නිරාමිසයි. නිරාමිස උපේක්ෂාව. නිරාමිස උපේක්ෂාව. උජුකෝ නාම සෝමග්ගෝ. අභයා නාම සාදිසා. ඒ ඍජු මාර්ගයේ කිසි විටකවත් බය වෙන්න දෙයක් නැහැ. මොනවද බය? ජාති ධම්මෝ, ජරා ධම්මෝ, ව්‍යාධි ධම්මෝ, මරණ ධම්මෝ. ඔය ඔක්කොම බයයි. ඒ කියන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ, ප්‍රිය විප්පයෝග, අප්‍රිය සම්පයෝග. ඒව අහන කොටත් බයයි. ඒවා ගොදුරු කරගත්ත ඒවා උරුම කරගත් එක්කෙනාගේ ජීවිතය සම්පූර්ණ බයෙන් යුක්ත එකක්. බයංවා චම්බිතත්තංවා තැති ගැනීමෙන් යුක්ත එකක්. ඉතින් එහෙම දෙයක් අහන්නත් බෑ. ලෝමාංශෝවා ලෝම හර්ෂණය වෙනවා. අහවලා මැරුවයි කියලා කියනකොටම Tamanට සම්බන්ධතාව උඩ මයිල් කෙලින් වෙනවා. ලෝමාංශෝවා බය වෙනවා. බයංවා චම්බිතත්තංවා ලෝමාංශෝවා බය වෙනවා. ලෝම හර්ෂණය වෙනවා. අභයා නාම සාදිසා. බය වෙන මාර්ගයක් නෙමෙයි මේ ආර්ය ශ්‍රාංග මාර්ගය. ඒ කියන්නේ සම්මා දිට්ඨිය උපදවන එක්කෙනාට බයක් වෙන්න දෙයක් නැහැ. සම්මා සංකප්ප, සම්මා ආජීව ආදී වශයෙන් පෙන්නන මාර්ගයේ බය උපදවන එකක් නෙමෙයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඊළඟට රතෝ අකූජනෝ නාම. මේ ගමන සද්ද ඇහිලා යන ගමනක් නෙමෙයි. දැන් උදාහරණයක් මෙතන පෙන්වුවේ. මේ නිවන් කරත්තය හඬ නොනගන එකක්. රතෝ අකූජනෝ නාම. මේ රතය හඬ නගන්නේ නෑ. අනිත්‍ය ඔක්කොම හඬ නගනවා. ඇයි දැන් කරත්තේ යනකොට අර කරත්තෙට කඩෑනේ කියන එකක් ගහනවා. ඒ කඩේ ටකස් ගගා දෙපැත්ත ගැහි ඒකට තෙල් ටිකක් දැම්ම ඒක සද්ද නගනගා තමයි මේ ගමන යන්නේ. චක්කංව මහතෝ පදං. මේ පිම්පව් කරන සත්වයා මේ සසර දුක් සහිතව යනවයි කියන එකයි ශබ්ද කරනවා කියලා කියන්නේ. දුකක් නැතුව යනවා. රතෝ වකූජනෝ නාම. ශබ්ද කරන්නේ නැහැ. ශබ්දයක් නැහැ. සෝතාපන්න වෙච්ච එක්කෙනාගේ නිශ්ශබ්දතාවය ඇති වෙනවා. සකෘදාගාමි දත්තේටපත් වෙච්ච එක්කෙනා ඊටත් වඩා අනාගාමි වෙච්ච එක්කෙනා ඊටත් වඩා නිශ්ශබ්දයි. රහතන් වහන්සේ හොඳටම නිශ්ශබ්දයි. නිශ්ශබ්ද නිසා උන්වහන්සේට කියනවා මුනි. මොකද්ද කියන්නේ? මුනි. මුනිවර වචනං. උන්වහන්සේගේ වචනය නිශ්ශබ්ද තැනකින් ප්‍රකාශ කරන වචනයක්. ශබ්ද නගින තැනකින් කරන ප්‍රකාශයක් නෙවෙයි. උන්වහන්සේගේ මුනිවර වචනං. බුදුහාමුදුරන්ගේ වචනය. එතකොට සම්පූර්ණයෙන්ම නිශ්ශබ්දයි. එතකොට දැන් මේ ඇත්තන්ට අර භාවනා කරන්න ගිය එක්කෙනා සිත පැහැර ගන්න එක්කෙනාගේ සිහිය පීඨවන්නේ නැති එක්කෙනාගේ සමාධියෙන් නැති එක්කෙනාගේ එතන පින්වත්නි එතන හඬ නගනෝ. හඬ නොනගනෝ නෙවෙයි හඬ නගනෝ.
ධම්මචක්කේහි සංයුතෝ. මේ මාර්ගය හරියට තේරුම් ගත්තේ කෙනා මේ චක්‍ර හැදිලා තියෙන්නේ ධම්මචක්කේහි සංයුතෝ. ධර්ම චක්‍රය හොඳට තේරුම් අරගෙන තියෙනවා. ධර්ම චක්‍රය කියන්නේ මොකද්ද? පටිච්ච සමුප්පාදේ. ඇයි ඒකට පටිච්ච සමුප්පාදේ ධර්ම චක්‍රය කියලා කියන්නේ? ඒක මේ සමුදය ධම්මං නිරෝධ ධම්මං. ඒ මාර්ග දෙකම පෙන්නනවා බුදුරජාණන් වහන්සේ මේ ධම්ම චක්‍රයෙන්. සමුදය ධම්මං කියන්නේ ලෝකේ හට ගැනීම. ලෝකේ හට ගැනීම කියන්නේ මේ දුක්ඛස්කන්ධේ ඉමස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. මේ පංච උපාදානස්කන්ධයාගේ පහළවීම සම්බන්ධව අන්න ඒක ධර්ම චක්‍රයේ කොටසක්. අනිත් පැත්ත නිරෝධ චක්‍රය කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධය ධම්මචක්කේහි සංයුතෝ. මේ ධම්මචක්කය හරියට තේරුම් අරගෙන තියෙනවා. දැන් මේ සංසාරයේ නැමැති වනාන්තරයට බය වෙච්ච එක්කෙනාට පින්වත්නි තේරුම් ගන්න ඕන කරුණු 4ක් ගැන තමයි බුදුහාමුදුරෝ දේශනා කරේ. එයා නිවන් මාර්ගේ යනවා කියලා යාට දැනෙන්න නම් අවබෝධ කරගන්න. දැන් සමහර අය අහනවා හාමුදුරනේ මම සෝවාන් වෙලාද කියලා දැනගන්නේ කොහොමද කියලා. ඒ දැනගන්න කොහොමද කියන එක තමයි මේෙන් කියන්නේ මේ. උජුකෝණාම සෝමග්ගෝ. Tamanගේ මාර්ගය ඍජුයි. ඒකට මොනම දෙයක්වත් සම්බන්ධයක් නැහැ. දෙවියෙක්වත් යක්ෂයෙක්වත් භූතයෙක්වත් කවුරුවත් සම්බන්ධයක් නැහැ. ඒක සම්පූර්ණම ඍජු මාර්ගයක්. ඒ නිසා තමයි භික්ෂුන් වහන්සේ ආර්යයන් වහන්සේ নমස්කාර කරන්න උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ. උජුකෝ නාම සෝමග්ගෝ. ඍජු මාර්ගයේ යන පිරිස. ඉතින් උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ කියලා ඉවෙලා දෙවියන්ට පෙරහැරවල් කරනවා. ඒව ඔක්කොම අදහනවා. ඒව ඔක්කොම තටු දෙනවා. බලිබිලි පූජා කරනවා. එතකොට මේ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ කියලා කිව්වේ බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවක පිරිස ගැනයි කියන්නේ. ඒවා අපි වරද්ද ගන්න හොඳ නැහැ. බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවක පිරිස ඒවා කිසිවක් කරන්නේ නැහැ. බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවක මොනවද? දෙවියන් යැදීම, දෙවියන්ට ආරාධනා කිරීම. ඒව මොකක්වත් කරන්නේ දෙවියන්ගේ පෙරහැරවල්. ඒව මොකක්වත් කරන්නේ දැන් ලංකාවටත් ওই දකුණු ඉන්දියාවේ රජවරු ඇවිල්ලා කන්ද උඩ රට රජ වුණාට පස්සේ ඒගොල්ලන්ගේ තිබිච්ච දේවාල තේරම කන්ද උඩ රට අරගෙන ආවා. කන්ද උඩ රට අරගෙන ඇවිල්ලා ඒව බුදුහාමුදුරන්ගේ ඇඟේ එල්ලුවා. තේරම කොහෙද එල්ලුවේ? බුදුහාමුදුරන්ගේ ඇඟේ එල්ලන්න බෑ. එල්ලුවා කියලා හිතා ගන්නවා. ඉතින් එල්ලලා තියෙනවා. ඒ නිසා අද දලදා පෙරහැර යනකොට දෙවියන්ගේ පෙරහැරවලුත් නැත්තම් එහෙම එකක් ඇත්තේ නෑ. මුල් බුද්ධ ආගමේ දලදා හාමුදුරුවන්ට පෙරහැර යනකොට දෙවියන්ගේ පෙරහැරවල් තිබුණේ අනුරාධපුරේ තිබුණේ නෑ. පොළොන්නරුවේ තිබුණේ නෑ. ඒවා අර දකුණු ඉන්දියාවේ ආපු වඩිග රැළ අරගෙන ආපු තමන්ගේ මිත්‍යා දෘෂ්ටික දේවල් ඔක්කොම මේවයි එල්ලුවා. ඒක ඉතින් එදා ඉඳලා හැමදාම කරගෙන එන දෙයක්. ওই මහා ප්‍රසිද්ධ කෙනෙකුගේ ඇඟේ පොඩ්ඩක් ගාව ගත්තාම තමන්ගේ බිස්නස් එක හොඳට කරගෙන යන්න ලේසි. ඒක කරගෙන. දැන් නස්සස්ත්‍රකාරයෝ පොඩ්ඩක් බුදුහාඳුරන්ගේ ඇඟේ ගන්න බුදුහාඳුරන් කේන්දරෙත් මේ විදියයි බමුණෝ මෙහෙම බැලුවයි කියලා අර මහා උත්තමයන්ගේ ඇඟේ පොඩ්ඩක් අරගා. හැබැයි ඒව ගැන කියලා තියෙන්නේ කොහොමද බුදුහාඳුර? දීඝනිකාය. තිරච්ඡාන විද්‍යා. මොන විද්‍යාවද? අන්න අපේ බුදුහාමුදුර එක වචනෙන් කියලා තියෙනවා. නස්සස්ත්‍ර, පාද වේදිලි, ওই නැකස් ශාස්ත්‍ර, තරු බැලීම, එලි බැලීම, සාත්‍තර කිරීම, ওই ඔක්කොම යාඥා කිරීම, යැදීම, ওই සේරටෝම එක වචනයයි පාවිච්චි කරලා තියෙන්නේ. තිරච්ඡාන විද්‍යා. මහණෙනි නුඹලාට තිරච්ඡාන විද්‍යා අකපය කැප නැත. කොහෙද තියෙන්නේ?
දීඝනිකායේ හැම සූත්‍රයකම තියෙනවා. ඒක දෙක නෙවෙයි. පටන් ගන්නෙ බ්‍රහ්මජාල, සාමාන්‍ය ඵල ඔක්කොම හැම සූත්‍රයකම ඒක තියෙනවා. ඒක දෙක විතරක් කියලා නෑ හැම එකම කිව්වේ මොකද? මේක තමයි හැමතරම වැඩි වැඩියෙන් තියෙන හින්දා මේක බුදුහාමුදුරුවෝ නැවත නැවත දේශනා කරලා තියෙනවා. ඉතින් ඒව මට වැඩක් ඇත්තේ නෑ. ධර්මය හොඳට අවබෝධ කරගන්නකොට තිරච්ඡාන විද්‍යාව මොනවද? බුදුහාමුදුරන්ගේ ධර්මය මොකද්ද? බුද්ධ ශ්‍රාවකයා කවුද කියන එක හරි විදියටම තේරුම් ගැනීමනේ අවිච්ඡ ප්‍රසාදී ගුණය කියලා කියන්නේ. යම් කෙනෙකුට හරි විදියට පැහැදෙන්න ඕන නම් හරි විදියටම අඳුර ගන්න ඕන. ඉතින් හරි විදියටම අඳුර ගන්න එකට තමයි අවිච්ඡ ප්‍රසාද ගුණය කියලා කියන්නේ. ඒ කියන්නේ ඒක වෙනස් වෙන්නේ නැහැ. බුදුහාමුදුරෝ කියන උත්තමය හරියට තේරුම් ගන්න ඕන. උන්වහන්සේ දේශනා කරන ධර්මය හරියට තේරුම් ගන්න ඕන. උජුපටිපන්නෝ භගවතෝ කියලා බුද්ධ ශ්‍රාවකයා හරියටම ඔයි යంత్ర මන්ත්‍ර අණවින කොඩවින දේවතා පෙරහැරවල් කරන ඒවා එක්කෙනෙක්ව බුද්ධ ශ්‍රාවකයෝ මම නෙවෙයි කියන්නේ. මට කියන්න බෑ ඒක. බුද්ධ ශ්‍රාවකයෝ ඒගොල්ලන්ටත් අපි ඉතින් වඳිනවා අර එහෙම කීකී. කමක් නැහැ ඉතින් ඒගොල්ලන්ගෙත් මේ ජීවිතේ එක මහා පුණ්‍යවන්තයෙක් හිටියාම සේරම කූඩැල්ලෝ ඒක පිට උඩ නැගලා ජීවිතය ආරක්ෂා වෙනවා. ඒක කමක් නැහැ. එතකොට අර බුදුරජාණන් වහන්සේ අන්න දැන් වචන 4කින් කිව්වා මේ නිවන් මාර්ගය ඍජු එකක්. කුජුකෝ නාම නිවන් මාර්ගයේ ඍජු එකක්. ඒක වක්‍ර එකක් නෙමෙයි. එහෙනම් ඍජු මාර්ගයේ තුල තියෙන සීල ප්‍රතිපදාව, සමාධි ප්‍රතිපදාව, ප්‍රඥා ප්‍රතිපදාව ඒ ඔක්කොම ඍජු මාර්ගයට සම්බන්ධ වෙලා තියෙන්න ඕන. එහෙනම් එතන මිත්‍යා සමාධි වලට ඉඩක් තියෙනවද? මිත්‍යා සමාධි වලට ඉඩක් ඇත්තේ නෑ. මොකද ඒ නිසා තමයි මිත්‍යා සමාධි හැටියටත් සම්මා සමාධි හැටියටත් දේශනා කළේ උජුකෝ නාම සෝමග්ගෝ කියන එක. ඍජු මාර්ගයේ කියන එක නිසා. එතකොට පින්වත්නි ඍජු මාර්ගය කියන එක අපි තේරුම් ගන්නේ කොහොමද? අපිට දැනෙන විදිහට. මනාප අමනාපේහි කියලා වචනයක් තියෙනවනේ. දැන් ඉන්ද්‍රිය හසුරවනකොට මනාපමනාප විදියටනේ අපි හසුරවන්නේ නේ. එතකොට මනාපමනාප විදියට හසුරවනව නම් ඉන්ද්‍රිය අපේ ඉන්ද්‍රිය උජුකෝණාවද? මනාප. ඒ නිසායි කිව්වේ අර වනාන්තරගත වෙච්ච හුදු సౌందර්යවාදයකට පින්වත්නි පිපිච්ච මල විතරයි කැමරාවට අහුවෙන්නේ. නමුත් යෝගාවචරයට පිපිච්ච මල විතරක් නෙවෙයි පුප්පම්මිලායාති යතයි ධම්මේ කියන එකත් අහුවෙනවා. පරවෙච්ච මලත් අහුවෙනවා. අර පළදරපු ගහ විතරක් නෙවෙයි පළ නොදරන ගහත් කොළ වලින් හැදිච්ච අලංකාර ගහ විතරක් නෙවෙයි කොළ හැලිච්ච ගහත් ගෝචර වෙනවා. දිය පිරිලා ගලන දිය ඇල්ල විතරක් නෙවෙයි දිය සිඳුණු අර වියලී ගිය දිය ඇල්ලක් උන්වහන්සේට ගෝචර වෙනවා. ඒ ඇයි ගෝචර වෙන්නේ? ඒ එකකවත් උන්වහන්සේ ඇලෙන්නේ නැහැ. මොකද ඇලෙන්නේ නැත්තේ නතේ කාම ගවේෂිනෝ. උන්වහන්සේ කරන්නේ කාම ගවේෂණයක් නෙමෙයි. මොන ගවේෂණයද? ආර්ය පරිේෂණය. ආර්ය පරිේෂණයක යෙදෙන එක්කෙනා කාම ගවේෂණයක යෙදෙන්නේ නැහැ. එතකොට මනාපමනාප දෙකේ ඇලීම හෝ ගැටීම ඇති වෙන්නේ කාම ගවේෂකයා තුල. එහෙනම් නිවන් අවබෝධ කරන එක්කෙනා කාම ගවේෂණයක් වෙන්න නැතේ කාම ගවේෂිනෝ. එයා කාම ගවේෂකයෙක් වෙන්න බෑ. මනාපකේ ඇලෙන්නත් බෑ, අමනාපකේ ගැටෙන්නත් බෑ. මනාපමනාප. අන්න ඒම ගැටෙන්නෙත් ඇලෙන්නෙත් නැතුව කාම ගවේෂණය නොකරන එක්කෙනාට තමයි උජුකෝ නාම සෝමග්ගෝ. එයා තමයි මේ කෙලින් මාර්ගේ යන්නේ. මොකද්ද කෙලින් මාර්ගය? ආර්ය අෂ්ටාංග මාර්ගය. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ සම්මා දිට්ඨියෙන් පටන් ගත්තා වූ ධර්ම. එයාට තමයි සම්මා දිට්ඨිය තියෙන්නේ. එයාට තමයි පියවි සිහිය තියෙන්නේ.
එයාට තමයි සම්මා සංකප්ප සංකල්පනා යහපත් කල්පනා තියෙන්නේ එයාට තමයි. ඊළඟට සම්මා කම්මන්ත එයාගේ ක්‍රියාව යහපත් වෙනවා එතකොට. සම්මා ආජීව එයාගේ ජීවිත පැවැත්ම. සම්මා ව්‍යායාම උත්සාහය මොකද්ද? තමන්ට මෙතෙක් නොපැවති ආකාරයට සිත එක සිහිය පිහිටවන්න පුළුවන්කම ලැබුණා නම් නැවත නැවතත් ඒක දියුණු කරනවා. තමන්ට සමාධියක් ඇති කරගන්න පුළුවන්කමක් ලැබුණා නම් මේ පරිසරයක් තුල යම් පරිසරයක් තුල ඒක නැවත නැවත දියුණු කරනවා. තමන්ට පෙර නොවු ආකාරයට ආශ්‍රවයන් දැක ගන්න අවස්ථාව ලැබුණා නම් ඒක නැවත නැවත දියුණු කරගන්න. ඒක තමයි සම්මා ව්‍යායාම. ඒ ව්‍යායාමේ ඒ උත්සාහේ යෙදෙන්න ඕන. ඒ උත්සාහයේ යෙදෙන එක්කෙනාට පින්වත්නි අර මිත්‍යා වායාම කියන එක අයින් වෙලා යනවා. මොකද්ද මිත්‍යා වායාම කියලා කියන්නේ? අර සිහිය පිහිටවන්න බැරි ගතිය, සමාධියක් එන්නේ නැති ගතිය, ආශ්‍රවයන් දැක ගන්න බැරි ගතිය, ඒවා ජීවිතෙන් දුරින් දුර වෙලා ඈත් වෙලා යනවා. එයාට යහපත් ආකාරයට සම්මා වායාමය දියුණු කරගන්න. ඊළඟට සම්මා සති, සම්මා සමාධි. සම්මා ඥාන, සම්මා විමුක්ති කියලා තා දෙකක් තියෙනවා. එතකොට ඥාන මාර්ගය සම්පූර්ණයෙන්ම විවෘත වෙනවා. ඒ ඥාන මාර්ගයේ විවෘත උනේ අර මනාපමනාප දෙකම ස්පර්ශ නොකිරීම නිසා. ඥාන මාර්ගයේ විවෘත උනේ මොකක් නිසාද? මනාපමනාප දෙකම ස්පර්ශය නොකරපු නිසා. ඒ දෙකම ස්පර්ශය කරා නම් දෙකෙන් එකක් ස්පර්ශය කළා නම් ඒකට පාවිච්චි කළ තනි වචනය මොකද්ද? මඤ්ඤණා. ඉතින් මායයත් එක්ක බැඳිච්ච එක්කෙනාට ඥාන මාර්ගයක් විවෘත වෙනවද? මඤ්ඤණාවෙන් බැඳිච්ච එක්කෙනාට ඥාන මාර්ගයක් විවෘත වෙන්නේ නැහැ. එයාගේ ඥානය දුර්වල. එහෙනම් මේ ඥාන මාර්ගය කියලා කිව්වේ මොකක්ද ඇත්ත වශයෙන්? ඥාන මාර්ගය කිව්වේ නීවරණ යටපත් කිරීම. ඥාන මාර්ගය කිව්වේ මොකද්ද? කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ දුරු කිරීම, අයින් කිරීම, යටපත් කිරීම තමයි පින්වත්නි ඥාන මාර්ගය කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. ඒක තියෙන තැන ඥාන මාර්ගයක් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ නෑ. එහෙනම් අපිට අර ඥාන මාර්ගය හරි විදියට හැදෙන තැන හරියට තේරුම් ගන්න ඕන. රූප හොරෙක්, ගන්ධ හොරෙක්, රස සොරෙක්, ස්පර්ශ සොරෙක්, ධම්ම හොරෙක් බවට පත් වෙන්න. දැන් එක්තරා අවස්ථාවක පින්වත්නි බණ පොතේ තියෙනවා බුදුහාඳුරෝ වැඩ ඉන්න කාලේ ජේතවනාරාමේ ජේතවනය කියලා කියන්නේ ජෝතිය වන කියන එකයි. ඒ කියන්නේ මේ වනාන්තරය සම්පූර්ණයෙන්ම ආලෝකමත් වුණු තැන. ආලෝකමත් වුණු තැන මොකද්ද? ශුඤ්ඤාගාර ගතෝවා. සම්පූර්ණ. වනන්තං මෝහනං නාම කියන එක දුරු වෙච්ච තැන තමයි ජෝතිය වන. සම්පූර්ණ මේ වනය. එහෙම නැත්නම් මේ සංඥා උපාදානස්කන්ධ පංච උපාදානස්කන්ධය නැවති සංසාර වනය සම්පූර්ණයෙන්ම එළි වෙච්ච තැන තමයි ජෝතිය වන, ජේත වන. එතකොට ජේත වනයේටත් ගියා පින්වත්නි හොරු. හොරු කී දෙනෙක් ගියාද? 5 දෙනෙක් ගියා කියලා බණ පොතේ සඳහන් කරනවා. හොරු 5 දෙනෙක් මොකද 5 දෙනා කතා කරගෙන ගියේ? අර බණවලට හිත යොමු වෙලා ඉන්නේ නැත්තන්ගේ අර මුදල් පසින්බුව සොරා ගන්න. ඉතින් මුදල් පසින්බුව සොරා ගන්නට ගියාට මේ සොරු 5 දෙනාට මොකද වුනේ? බුදුහාමුදුරෝ ධර්මය දේශනා කළෝ සොරුන්ට මේවා සේරම සොරකම අමතක වුණා. සොරු මාර්ගඵලවලටපත් වුණා. සොරු ඉතින් දැන් මේ YMB එකට ඇවිල්ලා තියෙන්නේ සොරුනේ. ඇයි? රූප හොරු, ශබ්ද හොරු, ගන්ධ හොරු, රස හොරු, ස්පර්ශ හොරු,
මේ හොරු පස් දෙනා තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මේ හොරු පස් දෙනා ගැන තමයි මේ දේශනාව කරන්නේ. මේ හොරු පස් දෙනා දුරු කරන විදිය තමයි මේ දේශනාවේ කරන්නේ. ඉතින් මේ හොරකම. ඉතින් අපි මේ හොරකම කවද නවත්තන්නේ? මේ වනන්තම්මෝ මේ මුලා වෙච්ච වනාන්තරයේ ඉන්න තාක් කල්ම මේ හොරකමේ යෙදෙනවා. සංසාර හොරු. එහෙනම් පුතුජනයා කියලා කියන්නේ සංසාර හොරු. සම්මත හොරුත් ඉන්නවා. අපි සම්මත හොරකමෙන් අයින් වෙලා තියෙනවා අදින්නා දාන වේරමණී කියලා. අදින්නා දාන වේරමණී කියලා අපි මේව කරාට අර දෙවියා රහාඳුරන්ට කිව්වා ඔබ සුවඳ හොරෙක්. අන්න සුවඳ හොරක. බාහිර කොච්චර ගැඹුරුද ධර්මයේ කියලා. එතකොට තාම ගැඹුරු තැන පෙන්වුවේ නැහැ. එතකොට ඔබට අයිති නැති දෙයක් මේ කියන ප්‍රකාශය. අන්න දැන් අචේල කස්සප සූත්‍රයේදී දේශනා කරන්නේ මොකක්ද? දුක තමා විසින් කරන හේකුත් අනුන් විසින් කරන හේකුත් නේ. තමනුත් අනුනුත් කරන එකකුත් නෙමෙයි. දුක ප්‍රත්‍යයෙන් හටගන්න එක. එතකොට මේ සුවඳ තමාට අයිති හේකුත් නෙමෙයි. දැන් යම් කිසි කෙනෙක් සුවඳ අනේ හොඳයි කියලා ආග්‍රහණය කරනකොට ඒක අර දිෂ්ටිගතව ආපු එකක් නිසා පින්වත්නි තමා සතු කරගන්න. එතකොට ඒක අර බුදුහාමුදුරෝ දේශනා කරන පටිච්ච ධර්මයට සම්පූර්ණ විරුද්ධ කාරණයක්. පටිච්ච ධර්මයට විරුද්ධ කාරණාව. පටිච්ච සමුප්පාදයට විරුද්ධ. ඒ නිසා කිව්වා ඔබට අයිති එකක් නෙමෙයි. අන්න ඔබට අයිති එකක් නෙවෙයි කිව්වහම තමයි උන්වහන්සේට අර සංවේගය හටගත්තේ. ඇයි ඒ සංවේගය හටගත්තේ? එහෙනම් අනුන්ට අයිති එකකුත් නෙවෙයි. අන්න ආව ධර්මයට ඒ තමයි යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුං තථාගතෝවා තේසං චයෝ නිරෝධෝ එවං වාදි මහා සමුනෝ. බලන්න බුදුහාම අර පටිච්චසමුප්පාදේ මෙනේ වුණා. ධම්මචක්කේ සංයුතෝ මේ අනුත්තර වූ ධර්මචක්‍රය තමයි මතක් වුණා. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ධර්මයෝ පින්වත්නි සමාසතු කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒවා හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ධර්මයන්. ඒවා කොහෙන් හටගන්නේවද? ඒවා හේතු ප්‍රත්‍යයෙන් හටගන්න. ඒ හේතු යම් කිසි කෙනෙක් තේරුම් ගත්තොත් ඒ හේතු නිරෝධ කළොත් අර ධර්මයෝ සියල්ලක්ම තේසං චයෝ නිරෝධෝ. ඒව සේරම නිරෝධ බවට පත් වෙනවා. එහෙනම් මේ සුවඳ කියන මායාව මනසේ මායාවක්මයි. රසය කියන මායාව මනසේ මායාවක්. එහෙනම් මනසේ ක්‍රියාකාරීත්වයක් ගැනයි මේ කියන්නේ. සුවඳ කියලා අපි අල්ලාගත්ත මේ මායාව මනසේ ස්වභාවය. ඒ ඇයි මනසේ මායාවක් කිව්වේ? මායූපමා විඥාන. විඥානය මායාකාරී. විඥානය මායාකාරයෙක් මැජික් කාරයෙක්. විඥානය මායාකාරයෙක් මැජික් කාරයෙක් නිසා අන්න සුවඳ හොරෙක් බවට පත් වෙනවා, ගඳ හොරෙක් බවට පත් කරනවා, රස හොරෙක් බවට පත් කරනවා, ස්පර්ශ හොරෙක්. ඇයි මේ මනසේ මායාව? මේ මනසේ තුල මේ විඥාණය තුලම තියෙන. ඒ නිසා තමයි වනන්තම් මෝහනං නාම. මේ විඥාණය නැමැති වනාන්තරේ විඥාණය විසින් හදන වනාන්තරේ තමයි මෝහණය වෙන්නේ. මුලා වෙන්නේ විඥාණය නැමැති විඥාණය හදන වනාන්තරේ මුලා වෙලා ඉන්නේ. ඒක තමයි සංසාර වනාන්තරය කියලා කියන්නේ. එතකොට පේනවා බුදුරජාණන් වහන්සේ මේ පෙන්වන්නේ මොකද්ද පින්වත්නි? අර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ධර්මයෝ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ඒ වාය කියන එක උන්වහන්සේ අවබෝධ කළා. ඒ ධර්ම සංවේගය පහළ වුණාට පස්සේ අවබෝධ කළා නිවන් අවබෝධ කරගත්තා. නිවන් අවබෝධ කරගත්තා. මේ ඇත්තන්ටත් මේ අනුශාසනාව කළේ පින්වත්නි මේ හොරු පස් දෙනා එක්ක සංසාරේ මේ මුලා වෙච්ච වනාන්තරේ වාසය කිරීම සංසාරේ නම් මේ හොරු පස් දෙනාත් එක්ක යන ගමනේ කවදාවත් ජෝතිය වනයක් දකින්න හම්බ වෙන්නේ අපිට දකින්න වෙන්නේ අන්ධ වනයක් විතරයි. මොන වනයක්ද? අන්ධ වනය.
ඒ නිසා අන්න ජේතවනයට යන්න නම් එදා සුදත්ත සිටුවරයා බුදුරජාණන් වහන්සේ සොයාගෙන ගිහිල්ලා මේ තමන්ගේ උයන ජෝතිය උයනක් කරලා ජේතවනාරාමයක් කරලා 80 කෙලක් ධනෙ වේදම් කළා මහා විහාරයක් හදලා බුදුහාඳුරන්ට පූජා කළා. අපේ මේ හිත පින්වත්නි අන්ධකාර වනයක්. ඒ මුලා වෙච්ච වනයක්. විඥානය විසින් හැදුවා වූ වනයක්. ඒ විඥානය විසින් හැදුවා වූ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ධර්ම නැමැති මේ වනපත්තයන්ට අහුවෙච්ච අපිට සිහිය පිහිටවන්න බැරි සමාධිය පිහිටවන්න බැරි ආශ්‍රව දැක ගන්න බැරි වනයක අපි අතරමං වෙලා කතං යාත්‍රා භවිස්සති. අනේ බුදුහාඳුරුනේ කොහොමද අපි ඊතර වෙන්නේ? අන්න ඒ බණ තමයි මේ දේශනා කරන්නේ. අපි තේරුම් ගන්න ඕන මේ වනෙන් එළියට එන්න. එහෙනම් පින්වත්නි මේ වනපත්ත දේශනාවෙන් කරන්නේ මොකද්ද? මේ තමා තුළම තියෙන වනාන්තරය විවෘත කර ගන්න ඕන. ඒකෙම තමන් මුලා වෙලා ඉන්නවා. ඒ නිසා පතිරූප දේශ වාසය කියලා ඒ තැන් වලට දිව්වයි කියලා හිත සංසුන් කර ගන්නට බෑ කියන එක තේරුම් ගන්න ඕන. අපි හිතා ගන්නවා එහාට ගියොත් හරි මෙහාට ගියොත් හරි කියලා. නමුත් එහෙම වෙනස් කරලා මේක අයින් කර ගන්නට බෑ. එහෙනම් තමන්ගේ විඥාණය පිළිබඳ ගැඹුරු ආකාරයට සියුම් ආකාරයට තමන් තේරුම් ගන්නටම ඕන. ඒ තේරුම් ගත්තොත් මේ හොරු පස් දෙනා තමන්ගේ ජීවිතෙන් අයින් කළා තමන්ගේ ජීවිතය තුල ජේතවනයක් කරගන්නට ජෝතිය වනයක් එළිවුණු කැලයක් කරගන්නට පුළුවන් කියන එකයි. ඒ නිසා මැරෙන්න ඉස්සෙල්ලා ජේතවනාරාමෙට යන්න ඕන අපි නිවන් දකින්න නම්. ඔන්න දැන් තේරුම් ගන්න. ඉතින් ඔයිට වඩා අපි අනුශාසනා කරන්න බලාපොරොත්තු සුළු වෙලාවක් භාවනා කරන්නට භාවනා ඉතින් මේ පංච උපාදානස්කන්ධ භාවනාව මුලින් අපිට මෙනෙහි කිරීමක් හැටියට තමයි ඉන්නේ. ඊට පස්සේ ඒක නුවණින් දැකීමේ භාවනාව. මම දන්නවා හුඟක් අයට මේ දේශනා අමාරුයි කියලා. මොකද අපි මේ ධර්මය පුංචි කාලේ ඉඳලා ඉගෙනගෙන තියෙන නිකන් විස්තරයක් විතරක් නිසා ජීවිතයේ ඇතුලෙන් බලන්ට ගියාම හුඟක් ඇත්තන්ට අමාරුයි කියලා මම දන්නවා. ඒ අමාරු ඒ වයින් ගොඩක්ම අමාරුයි පටිච්චසමුප්පාද දේශනා. ඉතින් ඒ අනුව මම කල්පනා කරලා තියෙනවා දැන් මේ දේශනා මට නම් මම කිව්වනේ මම මේ ධර්ම සාගරයකට පැනලා ඉන්නේ කියලා. ධර්ම සාගරයකට පැනලා ඉන්න මට මේ ඇත්තන්ට මන කියන්න පුළුවන් මගේ මරණකම් දේශනා කළත් මට මේ දේශනා ඉවර වෙන්නේ නැහැ. නමුත් මේ ඇයට නොතේරෙනව නම් මම පොඩ්ඩක් ආයි නතර වෙලා පිටිපස්සේ බලන්න මට සිද්ධ වෙනවා. ඒ නිසා මම කල්පනා කළා ආයි පටිච්චසමුප්පාද දේශනා දෙකක් විතර වෙනම කරන්න ඕනේ. ඒක තේරෙන්නේ නැtei කියලා මට හොඳට වැටහිලා තියෙනවා. පටිච්චසමුප්පාද දේශනා. පටිච්චසමුප්පාදයේ තේරුම් ගන්න නැත්නම් මේ එක දේශනාවකවත් අමාඵල නෙලා ගන්නට බෑ. අමාඵල නෙලා ගන්නට බෑ. ඊට මෙහැයින් යන් දේවල් ලැබෙනවා. අමාඵල නෙලා ගන්න ඕන නම් පටිච්ච සමුප්පාද. දැන් මේකත් මේ දේශනාව ආවේ අන්තිමටම පටිච්චසමුප්පාද. ඉතින් පොතහරවල බැලුවට ඕවා නෑ. තමන්ගේ ওই මල පොතහරවල බලන්න ඕන. අන්න එතකොට ඕවා තියෙන ඔක්කොම. මල පොතත මොකද්ද? මේ බඹයක් පමණ හැමදෙස්සෙම උපදිනෝ ඔන්න ඔය මල පොත පොඩ්ඩක් හරවලා මල පොතේ අකුර හරියට කියවන්න ඉගෙන ගන්න. මල පොතේ අකුර හරියට කියවගත්තොත් එයාට නිවන් අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. අර සූත්‍ර පිටක කොච්චර හරවලා ඒව බැලුවත් ඒක මම එපැයි කියන්නේ මේ කියන ඒවා හොයාගන්න බෑ. ඒවයි තියෙන විස්තර.
මේ කියන ඒවා ඇත්තේ නැහැ. මේ කියන ඒවා තියෙන්නේ මේ බඹයක් පමණ. අන්න ඒක බලාගෙනයි මේ අනුශාසනා කරන්නේ. ඒක දිහා බලාගෙන. එතකොට මල පොතේ අකුර කියවන්න මැරෙන්න ඉස්සෙල්ලා පුළුවන්කමක් තියෙනවා නම් ඒක ලොකු දෙයක්. හුඟක් ධර්ම ඉගෙන ගන්නට පුළුවන්කමද. තමාගේ ජීවිතයේ තුලින් හිමස්පින් යාමමත්තේ කලේබරේ දුක්ඛංච දුක්ඛ සමුදයංච කියලා නේ දේශනා කළේ. මේ බඹයක් පමණ ලෝකයේ තුල මම දුකද හේතුවද නිරෝධයද නිරෝධ මාර්ගයද මහණෙනි දේශනා කරනවාය. එහෙනම් ඉතින් පොත හරවල වැඩක් නැහැ නේ ඒක බලාගන්න. එහෙනම් හරවන්න වෙන්නේ මේ මල පොත බලන්න. මේ මල පොත බලනකොට අන්න යාට මේක ඇතුලෙන් ඔක්කොම විස්තරේ සංසාර විස්තරේ ඔක්කොම හොයාගන්න මේ විඥාන නැමැති මායාකාරය කරන දේවල් එක එක විදියට බලා ගන්නට අවස්ථාව ලැබිලා මේ මුලා වෙච්ච වනාන්තරෙන් සම්පූර්ණයෙන්ම සමන්ට නිදහස් වෙන්න හැකියාවක් ලබා ගන්නට පුළුවන්කම. එතකොට දැන් මේ පංච උපාදානස්කන්ධ භාවනා සකස් කරලා තියෙන්නේ බද්දේ කරත්ත සූත්‍රයේ ආශ්‍රයෙන්. පෞගී දාසේ ගුවන්විදුලියෙන් අහන්න නැති බද්දේ කරත්ත දේශනාව. ඇහුවද? ඇහුවනම් හොඳයි. ඒ ගුවන්විදුලි දේශනා ශ්‍රවණය කරන්න ඒක ඉතා වැදගත්. ඒ ගුවන්විදුලිය හරි කොහේ හරි දේශනා කරන්නේව නැවත දේශනා කරන අඩුයි. නැවත දේශනා කරන්නේ නැහැ. දේශනා කරත් බොහොම ස්වල්පයක් අර මෙහෙම මිසක් ඒව එහෙම කියන්නේ දේශනා කරන්නේ. ඉතින් Tamanට පාඩුවක් ඒ දේශනාවක් අහගන්න. ඒ නිසා එහෙම ගුවන්විදුලි දේශනාවක් ගියාට පස්සේ ඒක Tamanට ශ්‍රවණය කරගන්න බැරුණා කාගෙන් හරි CD පටයක් ඉල්ලගෙන ඒක අහලා යාට ආවහු දෙන්න. හැමෝටම ඒව ගන්න අමාරුයි. ඒ නිසා අරගෙන අහලා තියලා ඒ ධර්මඥානය දියුණු කරගන්න. අතීතෙන් ගන්න එපා කියන එකනේ බද්දේ කරත්ත කියන්නේ මහා විපස්සනා. අතීතන්නාන්වා ගමෙය. අතීතයට නොයන්නේය. නප්පටි කංකේ අනාගතං. අනාගතය නොපතන්නේය. යදතීතං පහීනන්තං. අතීතය ගෙවි ගියාය. අනාගතය තාම උදා වුණේ නැත. ඉතින් මේ දෙකේම අපි ඉන්න එක මුලාවක්. පච්චුපන්නංච යෝ ධම්මා. මේ මොහොතේ පහළ වෙන ධර්මයන් කෙරෙහි තත්ත විපස්සති නුවණින් බලන එක තමයි කල යුත්තේ. ඒක නොකලොත් පින්වත්නි අපිට අර අතීතෙන් අපි කල්පනා කරනවා අනාගතෙන් කල්පනා කරනවා අවශ්‍යම දේ මේ මොහොත හුඟක් අයට අමතකයි. මේ මොහොත අමතක වෙච්ච කිසිම කෙනෙකුට නිවන් දකින්න බුද්ධාගමට අනුව බෑ. එහෙනම් නිවන් දකින්න ඕන නම් අපි හැමතිස්සෙම ඉන්න ඕන කොහෙද? මේ මොහොතේ ඉන්න ඕන. තත්ත විපස්සති පච්චුපන්නංච යෝ ධම්මං තත්ත විපස්සති. මේ මොහොතේ හුඟක් අයට නැත්තේත් ඕකයි. අතීතෙන් ගැන කල්පනා කර ඉන්නවා අනාගතය ගැන කල්පනා කරගෙන ඉන්නවා. මේ මොහොතේ කවුරුවත් මේ මොහොත අර නිවන් දකින්න තියෙන ක්ෂණය එයාට නැති වෙලා යනවා. ඒ ක්ෂණයේදී Taman ඒ අවබෝධ කරගන්න ඕන අන්න ඒක තමයි මනාපමනාපේ. මඤ්ඤණාවට හිත නොබැඳී නොඇලී නොගැටි නොමුලාවි මේ මොහොතේ වාසය කරන්න. ඒ තමයි පංච උපාදාන. ඒ ඔය ධර්මයේ කියන්න තියෙන හැම කාරණයක්ම කියලා ඉවරයි මතක නැති වුණාට. දැන් ආයි මේ දේශනා කරාට දේශනා කරන්නේ ඒ දේවල්ම වෙන විදියකින්.
ඇයි අවුරුදු 45 දේශනා කර ධර්මය අවුරුදු 45 දේශනා කරපු ධර්මයේ ඒ ප්‍රමාණයෙන් අපි සතුව නැහැ. ඒ ප්‍රමාණයෙන් තබා පින්වත්නි එක දවසක් බුදුහාඳුරෝ දේශනා කරපු ධර්මයවත් අපි සතුව නැහැ. දැන් ධම්මචක්ක සූත්‍රයේ 3 මාසයක් ධම්මචක්කය දේශනා කළා. ඒ කියන්නේ පටිච්චසමුප්පාදේ දේශනා කළා. පස්සක තාපතුව 3 මාසයක් කරපු දේශනාවෙන් තියෙන්නේ කොහොමද? මෙන්න මෙච්චරයි. පද කීපයයි. ඉතින් මේ පද 4-5 3 මාසෙම දේශනා කරා. අර කතාව එහෙම්ම CD එක තිබුණා නම් ඔක්කොම ඉවරයි. නිදහස්. මුළු 3 මාසෙම පවත්වපු කතාව අපේ බුදුහාඳුරු. 3 මාසයක්ම දේශනා කළා. පළවෙනි වස් 3 මාසයේ ගත කළේ එතන. ඉතින් නිකම් මේ දානවලද ගත කරයි කියන එකද මේ කියන්නේ? නෑ අර පස් දෙනාට නන් අයුරෙන් අනුශාසනා කළා. ඔක්කොම නිවන් දැක්ක අන්තිමට. පළවෙනි දේශනාවෙන් ඉස්සෙල්ලා සෝවාන් වුණා. දෙවෙනි දෝසනාවෙන් ඔක්කොම කට්ටිය නිවන් අවබෝධ කරගන්නවා. 3 මාසයක්. ඉතින් ඒ 3 මාසේ දේශනා කරපු ධර්මයවත් අපි ළඟ. නමුත් අවුරුදු 45 දේශනා කරපු ධර්මයෙන් 21000ක් සූත්‍ර සහිතව දැන් කුඩා සූත්‍රات එක්ක 21000ක් විතර ධර්මස්කන්ධය අපි සතුව තියෙනවා. ඒ 21000වත් දේශනා කරන්න මේ සුමරතන හාමුදුරන් කටමැදි මරණකම් දේශනා කළා. ඉතින් බුදු කෙනෙකුගේ බුද්ධ මහිමය කොච්චරද කියලා බලා ගන්න. ඒ නිසා මේ හැම වචනයක්ම පින්වත්නි අපිට අමාරසයක්ම ලබා දෙන කිසි කෙනෙකුට මිල කරන්න බැරි කිසි දෙයකට සමාන කරන්න බැරි මොන විදියෙන් පූජා පැවැත්වුවත් ඒ පූජාවන් ප්‍රමාණවත් නොවන වචන ටිකක් තමයි බුදුහාමුදුරන්ගේ වචන දේශනා. ඒක මතක ඒ නිසා ධර්මයේ කෙරෙහි අප්‍රමාණ ගෞරවකින් යුක්තව අපි හැම ධර්ම පදයකටම ගරු කරනවා කියලා කියන්නේ ප්‍රතිපදාවට ප්‍රතිපත්තියට නගන්න අපි උත්සාහ කරන්න ඕන. ඒක ඊටාම අවශ්‍ය දෙයක්. එතකොට බද්දේ කරත්ත සූත්‍රයේ භාවනාව. බද්දේ කරත්ත හාමුදුරු භාවනා කරන ඉතියි. භාවනා කරන්න කියලා. අතීත රූපයෝ මම නොවෙමි වර්තමාන රූපයෝ මම නොවෙමි අනාගත රූපයෝ මම නොවෙමි අතීත වේදනාවෝ මම නොවෙමි වර්තමාන වේදනාවෝ මම නොවෙමි අනාගත වේදනාවෝ මම නොවෙමි අතීත සංඥාවෝ මම නොවෙමි වර්තමාන සංඥාවෝ මම නොවෙමි අනාගත සංඥාවෝ මම නොවෙමි අතීත සංකාරයෝ මම නොවෙමි වර්තමාන සංකාරයෝ මම නොවෙමි අනාගත සංකාරයෝ මම නොවෙමි
අතීත විඥානයෝ මම නොවෙමි වර්තමාන විඥානයෝ මම නොවෙමි අනාගත විඥානයෝ මම නොවෙමි රූපං භික්ඛවේ අනිච්චා රූපං භික්ඛවේ දුක්ඛා රූපං භික්ඛවේ අනාත්තා වේදනා භික්ඛවේ අනිච්චා වේදනා භික්ඛවේ දුක්ඛා වේදනා භික්ඛවේ අනාත්තා සංඥා භික්ඛවේ අනිච්චා සංඥා භික්ඛවේ දුක්ඛා සංඥා භික්ඛවේ අනාත්තා සංඛාරා භික්ඛවේ අනිච්චා සංඛාරා භික්ඛවේ දුක්ඛා සංඛාරා භික්ඛවේ අනාත්තා විඤ්ඤාණං භික්ඛවේ අනිච්චා විඤ්ඤාණං භික්ඛවේ දුක්ඛා විඤ්ඤාණං භික්ඛවේ අනාත්තා අතීත රූපයෝ මම නොවෙමි රූපං භික්ඛවේ අනිච්චා වර්තමාන රූපයෝ මම නොවෙමි රූපං භික්ඛවේ අනිච්චා අනාගත රූපයෝ මම නොවෙමි රූපං භික්ඛවේ අනිච්චා අතීත සංඥාවෝ මම නොවෙමි සංඥා භික්ඛවේ අනිච්චා වර්තමාන සංඥාවෝ මම නොවෙමි සංඥා භික්ඛවේ අනිච්චා අනාගත සංඥාවෝ මම නොවෙමි සංඥා භික්ඛවේ අනිච්චා එහෙනම් මම කවුද මේ එකක්වත් නෙවෙයි නා මමයි කියලා එහෙනම් බුදුහාමුදුරුවෝ දේශනා කරේ මනසේ මායාව
වෙන මොකක්වත් මමයි කියලා ගන්න මොකක්වත් මේ රූපේ හොයාගෙන ගියොත් මම හොයාගන්න බෑ. වේදනාවෙත් මම හොයාගෙන ගියොත් වේදනාවෙත් නෑ. සංඥාවල හොයාගෙන ගියත් මම ඒත් නෑ. සංකාරවල හොයාගෙන ගියත් නෑ. විඥාන හොයාගෙන ගියත් එහෙනම් කොතනකවත් නැත්තම් මම වනායි මනසේ. ඒ නිසායි බුදුහාමුදුරෝ දේශනා කළේ මම කියලා කෙනෙක් නෑ කියලා. සත්‍යයක් පුජ්‍යලෙක් මම කියලා නෑ කියලා උන්වහන්සේ දේශනා කළේ ඒකයි. මේ සියලු නාම රූපයන්නි කොතන ගිහිල්ලා සොයාගෙන ගියත් මම සොයාගන්න කවදාවත් බෑ. බුදුහාමුදුරුවෝ මේකට ලස්සන උපමාවක් දේශනා කළා තියෙනවා. දැන් මේ මුළු ජීවිතේම මම පිනවන්ට මම සතුටු කරන්ට උත්සාහ ගන්න මේ පුතුජන සත්වයෝ කවදාවත් මම දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මම සොයාගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. බුදුහාමුදුරුවෝ පෙන්නනවා මහණෙනි කිසියම් කෙනෙක් නොදුටු ජනපද කලනකට ප්‍රේම කිරීමක් බඳුය. පෙම් බැඳීමක් බඳුය. ඒ කියන්නේ කවදාවත් නොදකපු ජනපද කල්යාණි කෙනෙකුට ආදරය කරමින් වාසය කරනව කවදාවත් දැකලා නැහැ. තවත් උපමාවක් බුදුහාමුදුරෝ දේශනා කරනවා. පින්වත්නි ගොඩනගපු නැති මන්දිරයකට මැදුරකට ඉනිමගක් තැනීමක් බඳුය. ඒ කියන්නේ ඉනිමග කොච්චරවත් හදනව ගොඩනැගිල්ල නගින්න ප්‍රාසාදයට ගොඩ වෙන්න ඒ ප්‍රාසාදය කවදාවත් දැකලා නැහැ. ඒ වගේ තමයි මේ මම කියන මායාවට අහු වෙලා ඉන්න පුතුජනයෝ. මම කවදාවත් දැකලා නැහැ. ඒ වුණාට මේ ඔක්කොම කරන්නේ මොකටද? මම සතුටු කරන්න. මම ඉහෙලට ගන්න. මම නම්බුකාරයෙක් කරන්න. මම අනිත් අයට වඩා ලොක්ෙක් කරන්න. මේ ඔක්කොම කරන්නේ. නමුත් කවදාවත් ඒ ලොක්ක කරන අනිත් අයට වඩා උසස් කරන අනිත් අයට වඩා සතුටු කරන්නට බලන මම ඒ තැනත්තාට කවදාවත් දකින්න හම්බ වෙන්නේ නැතුව තමයි මැරෙන්න සිද්ධ වෙන්නේ. ඒක නිසා තමයි මනසේ මායාවක් කියලා කිව්වේ. මම කියලා කියන්නේ අතීතෙන් බැලුවත් නැත්නම් මමෙක් හොයාගන්න නැත්නම් මේක මනසේ එහෙනම් මේ මායාව පස්සේ අපි දුවනවා. අපිම හදාගත්ත මායූපමා ච විඥාන. මේ විඥානය නැමැති මායාකාරය හදපු මම පස්සේ දුවනවා. කවදාවත් සංසාරේ හම්බ වෙන්නේ නැහැ. ඉතින් අපි තව තවත් ධර්ම මානසිකාරය පුරුදු කරන්න ඕන. මේ දේශනා පින්වත්නි නැවත ශ්‍රවණය කරන්න ඕන. මොකද මේ දේශනා 100% හැමෝටම තේරෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා එකවතාවක් දෙවතාවක් තුන්වතාවක් නැවත ශ්‍රවණය කරන්න ඕන. ශ්‍රවණය කරනකොට තමයි Tamanට ගැළපෙන විදියට මේක අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙන්නේ. මොකද මේක අච්චුවක දාලා වක්කන්න එකක් නෙමෙයි. කටපාඩමෙන් කියන එකක් නෙමෙයි. ඒ නිසා තමයි මේක නැවත කියවනකොට ශ්‍රවණය කරනකොට Tamanට අර්ථ ධර්ම නිරුත්ති පටිභාන කියන මේ සියල්ලක්ම සිව් පිළිසිඹියාපත් කියන නුවණ පහළ වෙන්නේ. අර්ථ ධර්ම නිරුත්ති පටිභාන. මේකේ අර්ථ ධර්ම නිරුත්ති පටිභාන කියන සිව් පිළිසිඹියා අවබෝධය කෙනෙකුට ලබන්න පුළුවන්. දැන් සම්පූර්ණයෙන්ම අර්ථ ධර්ම නිරුත්ති පටිභාන කියන ඒවා දැක්කොත් අවබෝධ කරගත්තොත් අන්නේ ඇත්තට කියන සිව්පිලිසිඹියාපත් රහතන් වහන්සේ කියලා. සිව්පිලිසිඹියාපත් රහතන් වහන්සේ. එතකොට ඒ தත්ත්වයට අපිපත් වෙන්න ඕන නම් නැවත අර්ථ පරීක්ෂා කරන්න ඕන. ධර්ම පරීක්ෂා කරන්න ඕන. නිරුක්ති අවබෝධ කරගන්න ඕන.
පටිභාන පටිසම්භිදේ ඥානං කියලා ඥානෙකුත් තියෙනනේ. නිරුත්ති පටිසම්භිදේ ඥානං කියලා ඥානෙකුත් තියෙනවා. අර්ථ පටිසම්භිදේ ඥානං කියලා ඥානෙකුත් තියෙනවා. ධම්ම පටිසම්භිදේ ඥානං කියලා ඥාන. ඒකට සිව්පිලිසිඹියා හතරට ඥාන හතරක් බුද්ධ ඥානවල තියෙනවා. අර්ථ පටිසම්භිදේ, ධම්ම පටිසම්භිදේ, නිරුක්ති පටිසම්භිදේ, පටිභාන පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං. රහත් වෙනවා කියලා කියන්නේ ධර්මය තුල ඔන්නෝයි කරුණු හතර විග්‍රහ කරලා අවබෝධ කර ගැනීමයි. ඒව පස්සේ තේරෙයි මොනවද කියන්නේ කියලා. ඉස්සෙල්ලා නිකන් උද්දේශයක් වශයෙන් ප්‍රකාශයක්. ඒ නිසා නැවත නැවත අර්ථ පරීක්ෂා කරමින් තමන් එක්කලා සම්බන්ධ කරමින් බහා බලමින් විග්‍රහ කරන්න. භාවනා කරන්න ටික ටික පුරුදු වෙන්න. මොකක් හෝ කුමන හෝ භාවනාව දියුණු වෙන තරමට ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච සක්කෝ සුවචෝ චස්ස මුදු අනති සුබරෝච අප්පගිච්ඡෝච සල්ලෞක උත්තේ සන්ත්‍රින්ද්‍රියෝච අප්පගම්බෝ කුලේසු අනනුගිද්දෝ නච කුද්දං සමාජ කිංචේන විඤ්ඤෝ පරේ උපවදේයං සුඛිනෝ කේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු යේකේචි පාන භූතත්තේ තසාවා තාවරා අනවසේසා දීගාවා යේ මහන්තාවා මජ්ජිමාරස් කතුලා දිට්ඨාවා ඒව අද්දිට්ඨා ඒච වසන්ති අවිදූරේ භූතාවා සම්භවේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා නපරෝ පරං නාති මඤ්ඤේත කත්ත චිනං කංචේ ව්‍යාරෝසනා පටිගසං නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය මාතා යතා ආයුසායේක පුත්ත මනුරක්කේ එවම්පි සබ්බ මාන සම්භාවයේ අපරිමාණං මෙත්තං ච සබ්බ මාන සම්භාවයේ අපරිමාණං උද්දං අදෝච අසම්බාධං අවේරං අසපත්තං තිට්ඨං චරං නිසින් සයානෝ වායාවතස්ස විගත මිද්දෝ ඒතං බ්‍රහ්මමේතං විහාරං ඉදමාහෝ දිට්ඨිංච අනුපගම්ම දස්සනේන සම්පන්නෝ කාමේසු විනේය ගේදං නහි ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දි පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු කසාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනු චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනු චිරං රක්ඛන්තු මං පරං තේ ඉදම්මේ ඥාතේනං සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං සුඛිතා හොන්තු ඥාතයෝ දුක්ඛ
දුක්ඛප්පත්තාච නිදුක් භයප්පත්තාච නිබ්බයා සෝකප්පත්තාච නිස් උන්තු සබ්බේ පිපානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං ඕ සබ්බ දුක්ඛා පමුංචතු. වැඳ ගන්න හැමදෙනා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු.